ගෞරවනීය ස්වාමීන් වහන්සේ දහ බුද්ධ සම්පන්න පිටකන්ට අපිට තවත් අඟහරු ආදාවක් 17 15 ජූනි මාසේ 15 වෙනිදා ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ පළවෙනි පැය නිවන නිවීම දේශනාවලිය අනුව සමාලෝචනයකට සාකච්ඡාවට ලක් කරන්න ඊට පස්සේ ඉංග්‍රීසි මාධ්‍ය පැයක් ගත කරනවා ඒක ද්වේතානුපස්සනා සූත්‍රය අනුව යන්නේ. ඉතින් අපි අද අලුත් දේශනාවකට ආරම්භ ලැබෙනවා 28 වෙනි දේශනාව අපේ අපත්‍ච්ච අදාළ කටුකුරුද ඥානන්ද ස්වාමීන්ගේ අපි ඒක සාකච්ඡාව සඳහා මුල් කොටස සමාරම්භ කොටස 28 වෙනි දේශනාව ඉදිරිපත් කරන්නයි කියලා සභාගත කරන්නයි කියලා අපි ගෞරවයෙන් ඉල්ලා සිටිමු. අපේ චන්දරත්න ස්වාමීන් වහන්සේ අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නිවනේ නිවීම දේශනා මාලාව 28 වන දේශනය. ඒතං සන්තං හේතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදී පටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං. මෙය ශාන්තය, මෙය ප්‍රණීතය, එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපදීන් අතහැර දැමීම, තණ්හාව ෂය කිරීම, නොයල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බාණය. අතිපූජනීය මහෝපාද්‍යය මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි. නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 28 වන දේශනයයි මේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි අංගය වන සම්මා දිට්ඨිය, දුක්ඛ සමුදය නිරෝධ මග්ග යන ආර්ය සත්‍ය හතරම පිළිබඳ ඥානයේ වශයෙන් හඳුන්වා තිබීමෙන් පෙනී යන්නේ නිරෝධය නැත්නම් නිබ්බාණය පිළිබඳ යම්කිසි වැටහීමක් ප්‍රතිපදාවට අත්‍යවශ්‍ය බවයි. මේ කියන සම්මා දිට්ඨිය ඇතිවීමට ප්‍රත්‍ය දෙකක් උපකාර වන බව අංගුත්තර නිකායේ දුක නිපාතේ සඳහන් වෙනවා. ද්වේමේ භික්ඛවේ පච්චයා සම්මා දිට්ඨිය උපාදාය. කතමේ ද්වේ. පරතෝච ഘോഷෝ යෝනිසෝච මනසිකාරෝ. මහණෙනි, සම්මා දිට්ඨිය ඇතිවීමට මේ ප්‍රත්‍ය දෙකක් වෙයි. කවර දෙකක්ද? අනුන් වෙතින් ධර්මය ഘോഷය අසන්නට ලැබීමත්, තමා තුල කෙරෙන නුවණින් මෙනෙහි කිරීමත්. යෝනිසෝ මනසිකාරය කියන වචනයට අපි සාමාන්‍යයෙන් නුවණින් මෙනෙහි කිරීම කියන සිංහල වචනේ යෙදුවට මොකද ඊට වඩා ගැඹුරක් මේ පදයේ තිබෙනවා. යෝනිසෝ කියලා කියන්නේ හට ගැනීම අනුව, නිදානය අනුව, ප්‍රභවය අනුව මෙනෙහි කිරීමයි. යෝනිසෝ මනසිකාර කියන එකේ තේරුම ඒකයි. මේ යෝනිසෝ මනසිකාරය කියන එකේ අර්ථය හොඳට පැහැදිලි වෙන තැනක් තමයි අප කලින් දේශනාවකදී පටිච්චසමුප්පාදය පිළිබඳව විස්තර කරන අවස්ථාවක මහා ප්‍රදාන සූත්‍රයෙන් උපුටා දැක්වුවා විපස්සී බෝසතාණන් වහන්සේ පටිච්චසමුප්පාදයේ අග කෙළවරේ සිට ක්‍රමයෙන් යෝනිසෝ මනසිකාර ක්‍රමයෙන් විමසමින් ගිහිල්ලා ඒ නියම ප්‍රභවයට පැමිණි ආකාරය. කිම්හි නුකෝ සති ජරා මරණං හෝති කිම්පච්චයා ජරා මරණං. ජාතියාකෝ සති ජරා මරණං හෝති ජාතිපච්චයා ජරා මරණං. ආදී වශයෙන් කුමක් ඇති කල්හි ජරා මරණය වෙයිද? කුමක් ප්‍රත්‍ය කොටගෙන ජරා මරණය වෙයිද? ජාතිය ඇති කල්හි ජරා මරණය වෙයි. ජාතිය ප්‍රත්‍ය කොටගෙන ජරා මරණය වෙයි. ආදී වශයෙන් ජරා මරණයේ ඉඳලා ක්‍රමක්‍රමයෙන් ඉහළට යෝනිසෝ මනසිකාරයේ විහිදුවලා අවසානයේ අර විඥාන නාම රූප කියන සංසාර වටේට පැමිණි හැටි එදා ඒ අවස්ථාවල සාකච්ඡා කරලා තිබුණා. එතකොට මේ අනුව අපට හිතා ගන්න පුළුවනි යෝනිසෝ මනසිකාරය කියන එකේ ගැඹුරු අර්ථය සලකලා බැලුවාම පටිච්චසමුප්පාදය ස්වසංතානය තුල දැකීමට අවශ්‍ය ආකල්පයක් ඇති කර ගැනීමයි. එතකොට මෙන්න මේ යෝනිසෝ මනසිකාරය මතු කර ගැනීමට උපකාර වන යම් යම් මූලධර්ම දැනටමත් මැජික් දර්ශන, දාම් ක්‍රීඩා ආදී උපමා වලින් ඉදිරිපත් කරලා තිබෙනවා. යමක් දෙයක් වන්නේ යමක වස්තු තත්වයේ රඳා පවතින්නේ ඒ දෙයින් කෙනෙකු තුල හට ගැන්වෙන ප්‍රතික්‍රියා මතයි. ඇතිවන මනෝභාවයන් මතයි. යන මූල ධර්මය අපට පැහැදිලි වුණා ඒ උපමා කතා වලින්. බාහිර ලෝකයේ අප තියෙන හැටියට සලකන නිමිති සංකේත ආදියට
නිමිති తত্ত্বය, සංකේත తত্ত্বය ලබා දෙන්නේ මේ පුද්ගල సంతානයේම දීර්ඝ කාලයක් තිස්සේ අනුසය සහිතව මුල් බැසගෙන තිබෙන රාග, දෝෂ, මෝහ යන කෙලෙස් බව ඒ මැජික් දර්ශන, දාම් ක්‍රීඩා ආදී උපමා කතා වලින් සෑහෙන දුරට පැහැදිලි වෙන්න ඇති. සුචිලෝම සූත්‍රය යෝනිසෝ මනසිකාරයට අදාළ කරුණු ඉදිරිපත් කරන සැටි සාකච්ඡා කරමින් සිටියදී අපට පසුගිය දේශනය නවත්වන්න සිද්ධ වුණේ. රාග, දෝෂ, අරති, රති, ලෝමහංස නම් වූ ලොමු දහ ගැන්ම මනෝ විතර්ක ආදිය කොතනින් හටගන්නේද කියලා ඒ සුචිලෝම යක්ෂයා ඇසූ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ දුන්න පිළිතුර ඒවා මෙතනින් හටගන්නා බවයි. කුතෝ නිදානා, කුතෝජා, කුතෝ සමුට්ඨාය ආදී වශයෙන් ඒ යක්ෂයා ඇසූ ගාථාවේ පදවලට බුදුරජාණන් වහන්සේ දුන්නු පිළිතුරු ඊතෝ නිදානා, ඊතෝජා, ඊතෝ සමුට්ඨාය. මේ ඊතෝ මෙතනින් කියලා කිව්වේ තමා තුලින් කියන අර්ථයෙන්. ඒක වඩා පැහැදිලි වෙනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ දෙසූ ගාථාවෙන්. ස්නේහජා අත්ත සම්භූතා. අත්ත සම්භූත කියන පදයෙන් ඒ කාරණය පැහැදිලි වෙනවා. තමා තුලින් හටගත් කියන එකයි. මේ අත්ත සම්භූත ස්වභාවයට නිදර්ශන වශයෙන් බුදුරජාණන් වහන්සේ නුග ගසේ අරලුත් මාළුවා වැලත් උපමා වශයෙන් ඒ ගාථාවෙන් දැක්කුවා. ස්නේහජා අත්ත සම්භූතා නිග්‍රෝධමිව කන්දජා. නිග්‍රෝධමිව කන්දජා. ඒ කියන්නේ නුග ගසේ කඳින්. එහෙම නැත්නම් අතු වලින් පහතට බහින අරලු පොළවට සවි වෙලා වැඩුණාට පස්සේ පළමු නුග ගස මොකක්ද කියලා හඳුනගන්න බැරි තරමට ඒකේ නිදාණය, ප්‍රභවය අප්‍රකට වෙනවා. ඒ වගේම තමයි මාළුවා වැලත්. ගහක දෙබලයක පැලවෙන මාළුවා ඇටයක් මාළුවා වැලක් වෙලා හැදෙනකොට ගහත් මැරෙනවා. එපමණක් නෙවෙයි. ඒ මාළුවා වැල ඒ ගස වසාගෙන පැතුරුණාට පස්සේ කොහෙන් හටගත්තද කියලා මුලක් හිතාගන්න බැරි තත්වයක් තිබෙනවා. මෙයින් පෙනෙනවා අපට සාමාන්‍යයෙන් මේ අත්ත සම්භූත ස්වභාවය අප්‍රකටයි. මේවා ඇතුළතින්ම හටගන්නා බව ප්‍රකට වෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරයෙන්ම බැලුවොත් මිසක්. ඒක නිසා ඒක දැක ගැනීම ඊටාම අවශ්‍ය කාරණයක් බවත් බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා. ඒ බව මට හිතෙනවා මේ වෙලාවේ ටිකක් කට දාන්නයි කියලා. එහෙම නැත්නම් මේ පොත කියවනත කරන්න කියලා අපි නිවනට සම්‍යා සම්දිත්‍යයත් ඇතුළෙන්මයි හටගන්නේ. එහෙම නැත්නම් සංසාරයට යන අවිද්‍යාවත් ඇතුළෙන්මයි හටගන්නේ. ඉතින් නිකන් ඥානන්ත ස්වාමීන් වහන්සේ මෙතන දැන් සම්මා දිට්ඨිය ඇති වෙන තැන හිට ගන්නවා. මොකද අපිට අවිද්‍යාව හට ගන්නවට කියන දෙයක් නැහැ නේ. ඒක දන්නවා. ඒ වගේ මේක බොහොම ප්‍රසිද්ධයි කියලා හිතාන ඉනවා. නමුත් ඒ ඔක්කොම අවිද්‍යාවේ තියෙදි නිවන හටගන්න සම්මා දිට්ඨිය හටගන්න මූලික ප්‍රභවය අපි ළඟ තියෙන ඕනම වෙලාවක තියෙනවා. ඉතින් ඒක හට ගන්න හැටි තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කියලා අපි හිතාන ඉන්නේ. නමුත් ඒක හට ගන්නවත් එක්කම දන්නවනම් ඒක හට ගන්න නැති හැම වෙලාවෙම මෙතන මිත්‍යා දිට්ඨිය හට ගන්නවා සංසාරේ හට ගන්නවයි කියලා. මේ සංසාරේ හට ගන්න හැටි දැකීම තමයි සම්මා දිට්ඨිය කියන්නේ. මේ මිත්‍යාව හට ගන්න හැටි දැකීමම තමයි සම්මා දිට්ඨිය කියන්නේ. වෙනම සම්මා දිට්ඨියක් නැහැ. අපි හටගත යුතු සම්මා දිට්ඨිය හට ගන්න නැත්නම් ක්ෂණේ අහක යන්නේ. ඒ වෙලාවේ එතන මිත්‍යා දිට්ඨිය හටගෙන තියෙනවා. කෙලෙස් හටගෙන තියෙනවා. සංසාරේ හටගෙන තියෙනවා. අන්න ඒක එතනදීම දකින්නවනම් හට ගන්න තැනදීම දකින්නවනම් ඒකට සම්මා දිට්ඨිය කියනවා. ඒකට නිවන කියනවා. ඒකට ඔය රැඩිකල් රිෆ්ලෙක්ෂන් කියනවා. ඉතින් ඒ නිසා සම්මා දිට්ඨිය හට ගන්නවා දැක්කත් මිච්ඡා දිට්ඨිය හට ගන්නවා දැක්කත් දැක්කම තමයි. මේ දෙකේම සමානකමක් තියෙනවා. ඒ වුණාට අර මිච්ඡා දිට්ඨිය මිදකට මිච්ඡා දිට්ඨියම කටයුතු කරන එකට මිච්ඡා දිට්ඨිය දැකීම දැනීම පවා නොදකින් වෙලා තියෙනවා. ඉතින් එහෙම කෙනාට කවදාකවත් නිවන් දකින්න බෑ. නිවන් දැකපු කෙනාට ඒ දැකපු නිවන තුලින් ආයෙ මිත්‍යා දෘෂ්ටියට ගන්න හැටි, ආයෙ තමයි පව් කරන හැටි, ආයෙ තමයි සංසාරේ හදා ගන්න හැටි දකින්නකොට හැම වෙලාවෙම නිවන පාටි දාන්න පටන් ගන්නවා. මේ බලන්න මෙච්චර තියෙද්දිත් මේකෙමුත් අපි සංසාරේ හදා ගන්නවා. මෙච්චර තියෙද්දිත් අපි මේකේ අවිද්‍යාව හට ගන්නවා. මෙච්චර තියෙද්දිත් මේකේ අපි දෙන්නෙක් එකතු වෙච්ච ගමන් මම යාගේ අවිද්‍යාවට උදව් කරනවා, යා මගේ අවිද්‍යාවට උදව් කරනවා. ඉතින් ඒ තියෙද්දි මේ නිවන දැකපු කෙනෙකුටත් ඒක වෙනවා.
ඒක හරි එයාට හරීම අමුතු සාහිත්‍යයක් මතුවෙනවා හිතට. අමුතු මේ సౌందර්යයක් මතුවෙන්න පටන් ගන්නවා. මේක කියලා දෙන්න ගියාට මේ මනුස්සයාට අනිත් එක්කනට තේරෙන්නෙත් නැහැ. හැබැයි මේ මනුස්සයාගේ සම්බන්ධතාවය ඒ සාකච්ඡාව එහෙම නැත්නම් sannivedana නැතුව මෙයාට අර ළමන් ලබාගත්ත නිවන උද්දීපනය වෙන්නෙත් නැහැ. උපවැටෙන්නේ නැහැ. උරගාල බැලීම සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා නිවන හටගත්තට පස්සේ පුද්ගලයෙක් තුල හෝ කෝක හරි ඒක මලේ සුවඳ වගේ පැතිරෙන්නේ එයා අවිද්‍යාවත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ නැවත. නිවන් ලැබු නැතිවත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ නැවත. සම්බන්ධ වුණාට පස්සේ මේ දැන් ගනුදෙනුවක් යනවනේ. සාකච්ඡාවක් යනවනේ. sannivedanayak යනවනේ. ඒකේ යනකොට යම් ප්‍රමාණයට මේ සම්මාදිට්ඨියෙන් පටන් ගත්ත කෙනාට තේරෙනවා මේ වැඩි යන අතරතුර අපි අවිද්‍යාවට පොහොර දානවා සංසාරයට පොහොර දානවා අර මනුස්සයා පක්ෂයට සම්බන්ධ වෙන අනිත් එක්කන තේරුම් ගන්නව නැද්ද දන්නේ හැබැයි මෙයාට තේරුමක් එනවා මේ නැවතත් අර කක්කවලේට යටෙනකොට තමයි තේරෙන්නේ කියලා. ඉතින් ඒ පුද්ගලයාගේ හැසිරීම සම්බන්ධ වෙන අනිත් කෙනත් ඥානවන්ත නම් තේරෙනවා මෛත් එක්ක මේ සම්බන්ධ වෙන කෙනා මේ කක්කාව තුලින් අවබෝධයක් ලබනවා කියලා. මේ ජරාව තුලින් අවබෝධයක් ලබනවා කියලා. මේ හැසිරීමේදී හිතලා මතලා වෙච්ච එකක් නෙවෙයි වෙනමයි කියලා ඒක මෙන්න මෙහෙම කියනවා මම දන්නේ ඒක එච්චර ඔප්පු කරපු සාධකයක්ද කියලා කි කම්බරේට වැදින සද්ද කම්බරේ උකහා ගන්නවනේ ඊට පස්සේ නේ ඇතුලේ තියෙන රැට තුනට වැදිලා ඊට පස්සේ මොලේට විද්‍යුත් චුම්බක ශේෂ්ඨයක් වශයෙන් යන්නේ අනික ඔක්කොම වැදින තැන් සද්ද නැවත පොළාපයින්නවා කම්බරේට වැදින සද්දේ කම්බරේ උරාගෙන විද්‍යුත් චුම්බක ශේෂ්ඨයක් හදලා රසායනික ශරීරයක් හදලා මොලේට ගෙනියලා මෙන්න අහවල් සද්දයක් ආවයි කියලා කියනවා. ඉතින් මధుරවාට තේරෙනලු සද්දේ උරා ගන්න තැන. ඒකලු කනවටේ කරකෙන්නේ. ඌට තේරෙනවලු මෙතන ගියාට සද්ද ආපහු එන්නේ නැහනේ. ගියාමයි. එනිසා මధుරවා දන්නවා කන තියෙන තැන දන්නේ අනික ඕන තැනට සද්දයක් දාපම ගහලා එනවා පහු. මෙතෙන්ට යන්නේ නැහැ. ඉතින් නිසා මధుරවා ගිහිල්ලා ඉස්සරහම කනවටේ රවුමක් ගමනට යකා තද වෙනවනේ. තද වෙච්චාම ඇඟ පුරාම ලේ එළියට එනවා. ඒ යන ගම පොඩ්ඩක් බීලා එනවා. එනිසා මధుරවාගේ තියනලු සද්ද උරා ගන්න තැන අල්ලන්නේ. ඉතින් භෞතික විද්‍යාවට උගන්වන කෘෂ්ණ වස්තු කියන එක. කෘෂ්ණ වස්තු කියලා කියන්නේ ඒකට තාපයක් දුන්නාම ඇතුළට ගන්නවා. ඇතුළට අරගෙන ඒ ප්‍රතික්‍රියාවක් කරනවා. එතනින්මයි ඒක එළියට දාන්නේ. ඉතින් අපිට මේ භෞතික විද්‍යාවට ගන්නේ පාම්පෝර්ණයක වල කෘෂ්ණ වස්තුවක් ඒකට දර දාලා රස්නි කිරුවට පස්සේ ඒකේ ඇතුළට දාන පාන් ඔක්කොම තම්බලා පාංගෙඩියක් බවට පත් කරලා ඒකෙන්ම එළියට එනවා. ඒක කළු හිලක්. ඕන තරම් දර දාන්න පුළුවන්. ඉතින් ඒක ඇතුළේ රත් කරලා ඕන දෙයක් එළියට ගන්න පුළුවන්. ඒකේ කෘෂ්ණ වස්තු තාපේ උරා ගන්නවා. කම්බරේ සද්ද උරා ගන්නවා. එතකොට නාසය ගඳ සුවඳ උරා ගන්නවා. උරා ගන්නවා කියන්නේ ඒ ආපහු දෙන්නේ නැහැ. අප්පලා දෙන්න ඒ ඇතුළට අර ගන්නවා. අරගෙන ඉවරලා ඒකේ විද්‍යුත් චුම්බක ශේෂ්ඨයක් හදනවා. ඒ නිසා ඒක පාවිච්චි වෙනවා එතන. දිව රස උරා ගන්නවා. ඉතින් ඒ සත්තු ගාව තියනවලු ඒ ගඳ සුවඳ වදින සත්තුන්ගේ ඒකට හරීම සංවේදී බව. ඉතින් ඒ වගේ අපි කාටරි අපි දෙන්නෙක් සම්බන්ධ වෙනකොට මට වෙන දේ මම දැනුම සඳහා උරා ගන්නවනම් අනිත් එක්කන මෝඩෙක් වුණත් එයාට තේරෙනවා මෙයා ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. එයාට පණිවිඩයක් යනවා. ඒක යාව නිවන් ලැබලා නැහැ. එයාට තේරෙනවා මේ මනුස්සයා ඒක ගත්ත දැනුමක් ඇති කරගන්න. වෙන කට්ටිය නම් කක්කාවක් නේ. මට කවුරු හරි බයිනවා, මට කවුරු ස්තුති කරනවා, මට ගහනවා මොනවා කෙරුවත් දැන් ඔන්න ඔබට මොකද වෙන්නේ කියලා බලාපන්. ඉතින් අර තාත්වික රංගපෑමත් යනවා. බනිනවට බයිනෝ, ගහනවට ගහනවා වගේත් යනවා. හැබැයි මේ අතරමැද මෙයා ඒක ප්‍රතිවේදී සඳහා පාවිච්චි කරනවා. ඥානෙ සඳහා පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කරන ඥානෙ සඳහා පාවිච්චි කරන මේ කක්කාව, ඒ කෙලෙසය, ඒ කහට, ඒ කාරලුව ආපහු පිටට දාන්නේ නැහෙනි. ඒක ඇතුළටම යනවනේ ප්‍රභවයේ දක්වම. යනකොට සම්බන්ධ වෙන අනිත් එකට නිවන් ලැබලා නැති කෙනාට උනාට එයාට තේරෙනවලු හරියට මේ ඇහෙන්නේ නැති මිනිස්සුෙකුට බැනගෙන ගියා වගේ.
පේන්නේ නැති මිනිස්සෙක් බය කරන්න ගියා වගේ. ගන්ධ සුවඳ දැනෙන එක්කට ගන්ධ සුවඳ පෙන්වන්න ගිහිල්ලා කෝලම් කරාට ගියාට අරුට මොකුත් වෙන්නේ නැහනේ. අරයට ගන්ධ සුවඳ නොදැනීම නෙවෙයි සිද්ධ වෙන්නේ. ඒ ගන්ධ සුවඳ ගන්නව ඇතුළට. ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. කෘෂ්ණ වස්තු ඇතුළට ගන්නව විතරයි. ඉතින් ඒ නිසා අපි නිවන් ලැබලා තියෙන්නේ දන්නේ නැහැ. අපි නිවන් ලැබිය යුතුයි කියලා දඟලනවා. හැබැයි එතකොට අපිට නිවන් ලබන්න යනකොට අපි ළඟ දැනට තියෙන කෙලෙස් ටික, අපි ළඟ දැනට තියෙන කක්කාව, අපි ළඟ දැනට තියෙන තෘෂ්ණාව, අපි ළඟ දැනට තියෙන අවිද්‍යාව අපි කියන ඒව තියාගෙන කරන්න බෑ මේ වැඩේ. අපි ඒ නිසා 100% තෘෂ්ණාව නැති, අවිද්‍යාව නැති මානසිකත්වයක් හදාගමු කියලා. ඉතින් ඌට කවදාකවත් නිවන් ලැබෙන්නේ නැහැ. ලැබෙන්න බෑ. එයා දැනගන්න මේ හැම ගනුදෙනුවකින්ම අපි තුල තියෙන තෘෂ්ණාව, අවිද්‍යාව දෙක හෙලි දක්වා ගත්තොත් අර මනුස්සයරත් වඳින්න පුළුවන් බුදු කෙනෙකුට වගේ. ඌ තමයි මට ගහන්නේ. ඌ තමයි මට මල් දාන්නේ. පාර්ට්නර් කෙනෙක් නැතුව බෑනේ මේක මේ තනියට අප්පුඩියක් ගහන්නේ. එතකොට මේ මනුස්සයා ඒ කරන දේ මට ප්‍රතිවේදයේ සඳහා පාවිච්චි කරන්න පුළුවන් ඒ ලැබෙන ආලෝක හෝ ශබ්ද හෝ තරංග එතන ප්‍රතික්‍රියා වෙන්න පුළුවන් මෝඩයෙක් වාගේ. එහෙම නැත්නම් සම්බන්ධ නොවී ඉන්න පුළුවන්. ගන්න දෙනකොට සම්බන්ධ නොවී ඉන්න පුළුවන්. ඉතින් රහතන්න්සට තුනම තියෙනවා. අවබෝධ කරන එකනට වෙන්නේ දැන් මේ අපි ගණ දිනව කරන බලාපොරොත්තු වෙන විදිහට කවුරු හරි එනවා කොහොද්දයක් අයනක රූපයක් පේනවා. පේනවත් එක්කම මේ ඇති වෙන සංසිද්ධියෙන් කීයක් මම කොච්චරක් මම මගේ ප්‍රතිවේදයේ සඳහා වේදයක් තමයි. නමුත් ඒක ප්‍රතිවේදයේ සඳහා පාවිච්චි කරනවා. ඒ පාවිච්චි වෙනකොට ඒ ප්‍රමාණයට ප්‍රතික්‍රියාව නතර වෙනවා. ඒක නොදියුණු කෙනාටත් වැටහෙනවායි කියනවා. ආબોධ කරපු නැති කෙනාට තේරෙනවා මේ මනුස්සයාට මේ මනුස්සයා නිකන් දේ උකහාගත්ත විතරයි දමල ගැහුවේ නැහැ. අනේ ඒ ශක්තිය කාගේ ළඟද තියෙනවා? ඒ නිවන් ලැබුව අය තුන නෙවෙයි. ඒ නිසා බුදුජානක වහන්සේ ඒ කියන්නේ ප්‍රතික්‍රියා නොකරන උත්තරමන් වහන්සේ ළඟ යනකොට ගහකට කරනවට තේරෙනවලු. තිරසනටත් තේරෙනවා. සෝභා ධර්මයක් වෙනස් කරන්න පුළුවන් යමක් නොකිරීමෙන්. one way ඔය ඩයෝඩ් එකකින් කරන්නේ එහාට මෙහාට යන වයර් එකේ යන කරන්ට් එක එක පැත්තට දාන එකනේ. මම දන්නේ මම මේ සබ්ජෙක්ට් එක දන්න කට්ටිය ඉන්නවනේ. සාගර ඩයෝඩ් එකකින් කරන්නේ එහෙමනේ කරන්ට් එක එක පැත්තට යවන්නේ. ඉන්න සෙල්ලම් ඔය LED මේ ළඟදී හදන්නේ කරන්ට් එකක් ඕනේ නැහැ ඒකට. මේ කරන්ට් එක හදනවා කියලා දැනගන්නකොට LED බල්බ් එකපත් වෙනවා. ඉස්සර කෙරුවේ ඕක මේ LED කරන්ට් එක ඔය ඩයෝඩ් එක නැත්තම් කබොක් ගලක තියෙන එක පැත්තට ගමන් කරන සර්කිට් එක. ඒකට තියා බලනවා රේඩියෝ හදන මිනිස්සු. ඉස්සෙල්ලා කබොක් ගලින් තමයි ඩයෝඩ් එක හදාගත්තේ. ට්‍රාන්ස්ෆෝමර් එක ඒකෙත් තව ටිකක් දියුණු කරලා හදාගත්ත එක. ඉතින් LED වලින් හදන බල්බ් කරන්ට් එකක් ගන්නෑ. ඕ පොඩි කරන්නේ. අනික රෙසිප්‍රොකල් කරන්ට් එක එහාට මෙහාට කරන්ට් කරනවා. ඒක සාමාන්‍ය වයර් එක කියලා කියනවා. ඇති අපි වගේ තමයි. ගැව්වොත් ගැව්වා බැන්නොත් බැන්නා. මගේ මට උල් වලි. අරක නෑ ඒක පැත්තට යන්නේ. ඒක ඒ විද්‍යුත් මෙවවල මේ සර්කිට් එකේ ඉතාම වැදගත් දෙයක්. ඔය one way valve තියෙන්නේ මේ වතුර valve වල දැන් අපි අතෙල්ල මෙතන ඉඳලා දොලේ ඉඳලා පල්ලෙහාට එනකන් one way valve 4ක් විතර දාලා තිනවා. මොකද පල්ලෙහාට ගිය වතුර උඩහට එන්න බෑ. එතකොට මේ valve එක වැහෙනවා. ඉතින් වගේ one way valve 4ක් විතර වැඩ කරනවා heart එකේ. මෙන්න තද වෙනකොට ලේප් ගිහිල්ලා ආපහු එක දිග යනකොට ඒ valve එක එන්න බෑ පස්සට. mitral valve, prolapse valve අනම්මනම් කිය ඒ valve system එක හරිම වෙනස්. ඉතින් අර මේ valve එක කියලා අපි සඳහන් කරන්නේ දොරක් තමයි. දොර ඇරෙනවා වැහෙනවනේ. ඉතින් අපිට ඔය door closer එකක් දැම්මොත් ඒක වැහිලාමයි තියෙන්නේ තල්ලු කරපුවම ආයෙ වැහෙනවා. ඉතින් ඒ වගේ මේ සංසාරෙත් ඒ වගේ මේ valve එකක් සෝවාන් කියලා කියන්නේ non return valve එකක්. ගියොත් ආපහු එන්න බෑ. අනිත් ඕන වෙලාවක ගිහිල්ලා එන්න පුළුවන්. ඒක නිසා සෝවාන් වුණාට පස්සේ මේ ආපහු ඒ මෝඩකම ආයෙ කරන්න බෑ. ඒක මොනවද කියනවා හොඳ ලස්සන වචනක් තියෙනවා. ඒ කියන්නේ one way විතරයි. ඊට පස්සේ ආර්ය ලෝකෙට වැටෙනවා ආයෙ පෘථග්ජන ලෝකෙට එන්න බෑ. ආවට යාර පෘථග්ජන ලෝකේ සමාජිකත්වය ලැබෙන්නේ නැහැ. ඉන්න පුළුවන් පෘථග්ජන ලෝකෙත්
ඔය නිකන් ඩුවල් වීසා අරගෙන වගේ. ආවට අර රටේ යන්න පුළුවන්. ඉතින් වගේ වන් වේ වෑල් එකක් තමයි මොනවද කියනවා මේ අබහුවේ වෙනවා. යම් යම් කටයුතු කරන්න අබහුවේ වෙනවා. ඉතින් ඒක අපි සීලෙන් තමයි දැන් රැකලා තියෙන්නේ. අපි ඒක සදාචාරයෙන් තමයි දැන් රැකලා තියෙන්නේ. අපි ඒක ඉන්දිය සංවරයෙන් තමයි රැකලා තියෙන්නේ. රැකපුවම අපිත් සෝවාන් කෙනෙක් වගේ අපිට ලබන්න පුළුවන්. හැබැයි ඒ ඔක්කොම නන් රිටර්න් වැල් නේ. ඒක ගියාම අපව එන්න පුළුවන්. ඒ නිසා විශ්වාස කරන්න බෑ. අරක නෑ. ගියොත් ගියා අපව එන්න බෑ. ඉතින් ඒ වගේ ඩයෝඩ් එකක් නන් රිටර්න් වැල් එකක් අයිව එකක් දාගන්න පුළුවන් නම් අපිට ලෝක ජීවත් වෙන්න පුළුවන්. අපි දන්නවා මෙන්න මේ අකුසල් ඊට පස්සේ අපේ අතින් වෙන්නේ නැහැ. හැබැයි සාමාන්‍ය ලෝකයක් එක්ක ඉන්නකොට අනික් කට්ටිය ඒකෙන් අකුසල් කරගන්නවා. එහෙම නැත්නම් කර්ම රැස් කරගන්නවා, චේතනා පහල කරගන්නවා. මෙයා චේතනා පහල කරගන්නේ නැහැ. ඉතින් චේතනාවම තමයි ප්‍රතික්‍රියාව කියන්නේ. මොනම චේතනාවක් පහල කරත් ඒක ප්‍රතික්‍රියාවක් වෙනවා. ඒ නිසා චේතනාවක් ඇති කරගන්න පුළුවන් චේතනාව දැනගැනීමේ අදහසින්. මේකට කියනවා මම බලාපොරොත්තුවක් ඇති කරනවා බලාපොරොත්තු සුන් වීම සම්බන්ධව. මගේ බලාපොරොත්තු තමයි මට කියලා වෙන්න ඕනේ. මට සුන් වෙන්න ඕනේ. මම නැති නාස්ති වෙන්න ඕනේ. ඉතින් ඒකට කියනවා මේ නාස්තික දෘෂ්ටිය, අක්‍රීය වාදය, අරස රස ආදි වශයෙන් දොස් චෝදනා කරන නිසා බුද්ධ ධර්මයේ දිගටම ওই චෝදනාව තියෙනවා. බුදුන්සේ ඇතුලෙන් ගැඹුරින් ඕක විස්තර කරන්න හැදුවට බෞද්ධයෝ පිළිගන්නේ නැහැ ඕක. බෞද්ධයන් ඕනේ බුද්ධ ආගමකට ගිහිල්ලා කැපිපේන. ඒ නිසා බෞද්ධයන් බුදුහාමුදුරු පෙන්වන්න බෑ. ඔය ඒක තමයි වෙන්නේ ඔය විපස්සී සරුවචන් වහන්සේට. පොස්තන් වහන්සේ නමක් විදිහට කල්පනා කරන ගිහිල්ලා අන්දේව ඩොක් ගාලා වැටෙනවා බුදු වෙනවා. ආයෙන්න බෑ. අපි යනවා අපිට අවිද්‍යාවච්ච සංකාරවච්ච නාම රූප ඒ ඕනේ තරම්. ඊට මෙහෙට යන්න පුළුවන්. අරක නෑ. එයා ඒක මේ පැත්තට ගියාට පස්සේ ආපහු එන්න බෑ. ඉතින් ඒ වගේ නන් රිටර්න් වැල් එකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් කොහොම හරි ඒ සිද්ධියක් සිද්ධ වෙනකොට සිද්ධියට දෙන්නෙක් අවශ්‍යයි. ද්වේතාවි කියලා කියන්නේ ඒකයි. දෙන්නෙක් නැත්නම් එතන එකම කලාපය තුළ සිදුවෙන සිද්ධි වලට සිද්ධි කියන්නේ නැහැ. සිද්ධියක් වෙනකොට එක්කෙනෙක් යෝනිසෝ මනසිකාරයෙන් ඉන්නවනම් එක්කෙනෙක් සම්මාදිට්ඨියෙන් ඉන්නවනම් එයාට තේරෙන මේ සිද්ධිය යන්න මං අනිවාර්යයෙන්ම තකතිරු විය යුතුයි. මම මයිලක මිත්‍යා දෘෂ්ටි තිබිය යුතුයි. අවිද්‍යාව තිබිය යුතුයි. තෘෂ්ණාව තිබිය යුතුයි. ඒ තෘෂ්ණාව නිසා අනිත් එකන මම බෝලේ දානවා. එයා බෝලේ ගහනවා. මම ආයෙ ගහනවා. ඌ මට ගහනවා. මට ඌ ගහනවා. හරි කීමක් යනවා. ඒ අතරමැද මෙයා හොඳට අවබෝධ කරගන්නවා කොතනදී කොයි මොකද්ද මගේ අවිද්‍යාව කොටයික. මගේ තෘෂ්ණා කොටයික. ඒ සමහරලාට අහුවෙන්නේ නැහැ යාට. මොකද මේ ගේමට දාන්න බෑ හිත. සමහරලාට අහුවෙනවා. අහුවෙනකොට මේ වැඩි යනවා අනායාසයෙන්. මෙයා රූකඩයක් වගේ තමයි වැඩි යන්නේ. එතකොට පාර්ට්නර්ට තේරෙනවා. පාර්ට්නර්ට තේරෙනවා මෙතන වැඩි ගියාට මේ මිනිස්සයා පොල්තෙල් ගාගෙන තමයි කොස් කපන්නේ. ගාගන්නේ එනත නෙළුම් මතේ උඩ වතුර තිබුණට නෙළුම් පත හෙල්ලෙනකොට තේන වතුර තැරවිලා නැහැ කියලා. ඒක වතුර බින්දුවට තේරෙන්නේ නැති. ඉතින් අන්නේ සංවේදී භාවය තමයි මේ මිත්‍යා දෘෂ්ටි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. මයි ළඟ කෙලස් තියෙනවා මම මේකට අයිතිවාසිකම් කියන්නේ නැහැ. තව කෙනෙක් කියනවා නෑ මම අයිතිවාසිකම් කියන්න ඕනේ. ඉතින් යාට කියනවා කමන්නේ ඔයාට එහෙම කියන්න පුළුවන් කමක් තියෙනවා. කියන්න ප්‍රශ්නයක් නැහැ. එහෙම බාරගත්තම උඹට ගහනවා ඉතින් ගහපන්. බාර ගන්න එතකොට උඹට මල් මාලද ඉඳාපන්. ඕනේ උඹට ඔණ්ඩයක් කරපන්. මොකද මේ මනසට ඒක හේතු ගන්න දෙන්න බෑ. හැබැයි එයත් එක්ක ඒ කරන ගනුදෙනු අනික් මනසට තේරෙනවා මෙතන මොකද්ද අර වන් වේ කතාවක් තියෙනවායි කියලා. දානවා විතරයි ආපහු මේ රියැක්ෂන් එකක් ගන්න බෑ. රියැක්ෂන් එක ආවත් ඒ සම්මා දිට්ඨිය වඩන කෙනා මේ දැන් ඔන්න මම කොමිට් වුණා. ඔන්න මම දැන් සංස්කාරය ඇති කරා. ඔන්න මම දැන් මෙහෙම වැඩි කෙලෙසයක් ඇති කරා අඩු කෙලෙසයක් ඇති කරා කියන එක හොඳට තේරෙන පටන් අරගත්තාට පස්සේ මම කියනවා ආයෙ නිවන් දකින්න ඕනකම නැහැ. මේ ලෝකේ හැම චිත්තක්ෂණයකම අපිට මේ බුදු කෙනෙක් පහළ වුණා වගේ ධර්මයේ පහළ වුණා වගේ සංඝයා වගේ ඒ තමන්ගේ සීලය පිළිබඳ අවබෝධයක් ඇති වෙන. ඒක සඳහා ඉන්ටරැක්ෂන් එක අවශ්‍යයි. එහෙම නැත්නම් ඩයලොග් එක එහෙම නැත්නම් කියන මේ දෙබස සංවාදය අවශ්‍යයි. සංවාදේ පාඩන තකතිරුවෙක් නම් මරු.
පාර්ට්නර් අවබෝධ කරපු කෙනෙක් වුණොත් ඒතන මොකක්වත් ආයේ උදේටම බඩගිනි බඩ පිරලා තියෙන වෙලාවේ අපිට මේ පරාට මොනවද පරාට ටිකක් හරි මොනවද කියන්නේ මේ මත් එක්කන්නේ නෑ නං කෑමවල නම් මේ නාන්නුත් නෙවෙයි දැන් මොනවද අර ඉතාලියන් කෑම මොකද ජී ඔන්න හරි ඒව මොනවද කියනද වැඩක් නෑ උදේට බඩ පිරලා ඉන්න වෙලාවේ අපි ගෝල් පැචුවල ඉතින් මලකයක් වෙච්චාම මාර්ගයක් වෙච්චාම ඉතින් බත් ටිකක් බැඳගෙන එන එකනේ කරන්නේ. ඉතින් අපේ පුංචම්මලෙන් දැම්මලා එනකොට බත්යක් බැඳගෙන එනවා. ඒක තමයි ඉතින් කරගෙන ඉන්නේ. ඉතින් ඒකට අපේ ගෙදරත් බත් වෙලානේ. ඉතින් අපි බත් කන්න ගියාම ඉතින් රුවන්වැලි සෑයක් විතර කනවනේ. ඉතින් ලොකෝපච්චි කියනවා ලොකෝපච්චි හරි කැමට කෑදර ඇත්තට මේකට අපිටත් හරි ආදරෙයි. කනවටත් කැමති. ඊට බත් කනකොට කාපල්ලු බැරි වෙලාවත් පුංචම බත්යක් බැඳගෙන ආවොත් එහෙම දැන් බත් පිටු 4-5ක් කන්න ඉඩ තියලා නතර කරපන් කියනවා. ඔය බඩ ඡායාව වෙනකන් කන්න එපා. එන්ටු ගමන් ඔය වැලි ගල්ලි පුංචම එනවා. එනකොට එන්නේ අර විශාල බත් එකක් බැඳගෙන අර කොළපතක දාගෙන ඉතින් ඒකට ඉතින් රසමසවලු දාගෙන එනවා. ඉතින් එවිලා බස් එකෙත් ඇවිල්ලා එනකොට ටික වෙලා යනවනේ. අපිට අහුනොත් අපි ඇඟිල්ල ගහන්න ඉඳ තියෙන වෙන්නේ කන්නේ කියනවා පොඩ්ඩක් කවුරු හරි හදිස්සියවත් 아무ත් එක්ක ආවොත් බත්යක් එහෙම අරගෙන ඛණ්ඩ ඉඳ තියාගෙන කහපන් ඔච්චරම ඛණ්ඩෙපයි කිය. ඉතින් ඒ වගේ අපි කවුරුත් එක්ක ගනුදෙනු කරනකොටත් හොඳට දැනගන්න ඕනේ. මේ හැම වැඩකින්ම අනිත් එක්කන අමනෙක් වෙච්ච තරමට ඒකේ පුදුමාකාර මේ සත්‍ය අවබෝධ කිරීමේ පහසුවක් තියෙනවා. ඒ නිසා ක්‍රිෂ්ණමූර්ති ඉන්නකන් ওই 3rd class මේ කාටුන්ස් බලනවා. පහත්ම පෙළේ නවකතා තියෙනවා. ඒ වගේ තියෙනවනේ සාහිත්‍ය. ඒක බලලා එයා සමාජයට යන කෙනෙක් නෙවෙයි. ඒකෙන් තමයි සමාජය කියන එක තේරුම් ගන්න. දැන් කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ උනේ ඒකට ගියේ නැහැ. සාමාන්‍ය සමාජයත් එක්ක හැසිරීමක් තිබුණේ නැහැ. ඉතින් ඇකඩමික් මිනිස්සෙක් හරිම බයලජ්ජාවෙන් හිටිය නිසා අර සමාජයේ ගුටි ගහන පැත්තත් එක්ක ගහ ගන්න පැත්තත් එක්ක සම්බන්ධයක් වෙන්නම උනේ නැහැ. කට් ඔෆ් වෙලාමයි හිටියේ ජීවිතේ හැටිමයි. දැන් මගේ පැත්තේ වෙලා තියෙන්නේ මම හැදිච්ච ගෙදර නැහැදිච්ච එක. ඕනම තැනම ගුබ්බෑමක් කඩප්පුලි වැඩක් කරුවා නම් මම ගිහිල්ලා සල්ලි දීලා හරි මෙම්බර්ෂිප් එක ගන්නවා. ඉතින් අම්මා කියලා තිබුණේ කොල්ලෙක් නිසා ඉතින් හොදලා ගෙට ගත්තාම හරි ඉතින් මොනවා කරගෙන ආවත් ඒකේ ප්‍රශ්නයක් නැහැ කියලා කිල්ලන්නේ එහෙම දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ගෙදර එකෙකුටවත් හිතා ගන්න බෑ මයිත් එක්ක ඉන්න බැචාලට හිතා ගන්නත් බෑ මයිත් එක්ක ඉන්න මම කොහෙන් ගිහිල්ලා කොහෙන් එයිද කියලා මටවත් හිතා ගන්න බෑ. ඉතින් ඒ නිසා ගෝ මහානකමක්වත් නායකත්වයක්වත් මහත්යෙක් වෙන්න පුළුවන්කමක්වත් සොල්දාදුවෙක් වෙන්න පුළුවන්කමක් තිබුණේ නැහැ මට. ඒ වුණාට ධම්මික හමුදුරෝ ටක් ගාලා ගැහුව එකයි කෙරුවේ මට. ඒ ගහපු ගැහිල්ලේ මට තේරුණා මට ඕන කරන භාෂාව ඒක තමයි කියලා. හැබැයි 2 3 කියනකොට උඹට මං ඉස්සරහට යන්න ඕන නම් මං කියන ජොබ් එකක් කරන්න එපා. සල්ලි කියන්නේ පුදුමාකාර දෙයක්. උඹට අහුවෙන්න ගත්තොත් ආයෙ උඹ විතර දක්ෂ කෙනෙක් නැති වෙනවා ලෝකේ සල්ලි හොයන්න. 2 ගෑණියක් ගන්න එපා. මොනම තාලෙන්වත් එපා. 3 කදාකවත් කාටවත් කියන්න එපා භාවනා කරනවා කියලා. මිලෝ යකෙක් විශ්වාස කරන්නේ නැහැ. එතකොට බුදුහාමුදුරන්ට බණි. ඉතින් මම පස්සේ ධම්මික හාමුදුරන්ටම කියනවා ධම්මික හාමුදුරුවෝ කියනවා පිස්සු මම ඔබට එහෙම එකක් කියලා දීලත් නැහැ කියලා. මට මේ වැටුනේ ওই තුන තමයි. මම ළඟදී ගිහිල්ලා අර servants of ධම්ම බුද්ධ කෙනගේ ටෝක් එක දෙන ටෝක් කිව්වට පස්සේ මේ සේනක කියලා තුන ස්වාමීන් වහන්සේගේ හරි පුදුමාකාර ගැඹුරක් මට තේරෙනවා මේ ජොබ් එකක් නොකර සිටීම කියන එක. රසාවක් කරන්න එපා. හැම රසාවක්ම හැම වෘත්තියක්ම කැම්බිරිල්ලක්. කිසිම වෘත්තියක් මේ ලෝකේ නැහැ. තියෙන හැම වෘත්තියක්ම කැම්බිරිල්ලක්. ඉතින් අපිට වෙලා තියෙන ඉතින් අපි අර රජපෞලක නෙමෙයිනේ ඉතින් අපිට මොනවද කරන්න එපායි. මම අවුරුදු 6ක් රසාව කරා ඇත්තටම. ඒ කරන එකත් මට නරකට හිටියේ නැහැ. ඉතින් ඒ වගේ දෙයක් කරන්න ජීවිතේ පරිවර්ත පාවිච්චි කරන්න කාටවත් සම්මාදිට්ඨිය නැහැ. ඒගොල්ලෝ කියන එහෙම කොහොමද මේ භාවනා කරන්න නැහැ කියලා කින්නේ කොහොමද භාවනා කරන කට්ටියට කියා ගන්න ඕනේ. භාවනා කරනවා කියන එක විතරනේ. වැඩිම ඕකනේ ගෙවල් ඕකනේ දික්ක සාධන අඩු වෙන්නේ. ඒ වගේම මේ ඔක්කොම මහන්සිනේ රසාව කරන්නේ. ඒක ඊට පස්සේ ඒක ඉහළට යන්නේ. මම ගියේ ඇසිස්ටන්ට් ප්‍රොඩක්ෂන් මැනේජර් විදියට අවුරුදු 5 යනකොට චීෆ් එක්සිකියුටිව් වෙලා ඉතින් පස්සේ මේ වැඩ කරු එකනේ මම ළඟට ඇවිල්ලා කිව්වා උඹ පුදුමාකාර නායකත්වයට එහෙම නැත්නම් මේ අනික් කට්ටියට කපන්න
ඉදිරියට යන්න පුදුම මේ සහජ මේකක් තියුණා අපිට පුදුම තරහක් තියුණා ඔබත් එක්ක වැඩ කරන්න කියලා. ඉතින් මෙහෙත් ආවට පස්සේ මෙහෙත් ලොක්කද කියලා මම ඒකනේ වෙලා තියෙන්නේ කියලා. ඒ නැති කල්මේ තමයි කිව්වා. මෙහෙත් ආවට පස්සේ ලොක්කා. ඒක මේ ගිනාම මේකද සම්මාදිට්ඨියද නැත්නම් කට්ට වෙට්ට පිත්තල මන්ද බඳන්නේ. ඒ වගේම සල්ලි අත ගන්න එපයි කියලා. ජොබ් එකක් කරන්න එපා. උඹේ දක්ෂකම් පෙන්වන්න එපා. සල්ලි වලට යන්න එපයි කියන්නේ. ඉතින් මොන යකාවත් කියන්නේ නැහැ. මට දැනට ඇහෙනවා පිටරට ගිය හුඟ කෙනෙක් අහලා වෙනවා. ඒක නැත්තම් කියනවා ස්වාමීන් වහන්සේ බණ භාවනා කරන්න ඕන නිසා මම ජොබ් එක අතහැරියා. අතහැරුණා. එහෙම නැත්තම් කැපුණා. මට ඒක ලාභයි මං යන්නේ නැහැ ඊට පස්සේ. මම දන්නවා ඒක සාමාන්‍ය තීන්දුවක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක නිකන් අබැග්ගයක් එහෙම නැත්තම් අමලියක් කරදරයක්. නමුත් ඒ වගේ දෙයක් තුල තමන්ගේ හුදකලාව සඳහා තමන්ගේ ධර්මය අවබෝධ කිරීම සඳහා පාවිච්චි කරනවා කියන එක අභිනිෂ්ක්‍මණය කියන්නේ. නිසා කවුරු එක්ක අපි ගනුදෙනු කියත් ප්‍රශ්නයක් නැහැ. ඊමණසිය සතෙක් මරන, හොරකම් කරන, කාමීත්‍යාචාරය කරන, බොරු කියලා හිස් වචන කියන බොන මිනිස්සුන්ට ඒක ඇති ප්‍රශ්නයක් නැහැ අපිට. ධම්මිකහමරු කිව්වොත් මට හතරම බේරන්න පුළුවන් බීපී එකක් විතර මම ගනුදෙනු කරන්නේ නැහැ. මොකද ඌට සීබුද්ධිය නැති නිසා අනික ඕනේ වැරද්දම සමාව දෙනවා කිය. මොකද මාත් එක්ක කරලා තියෙනවානේ. ඉතින් මේ ගනුදෙනුවේදී අපිට ඉගෙන ගන්න යමක් තියෙනවා. ඒ ගණිතයේදී අපිට අවබෝධ ලබන්න දෙයක් තියෙනවා මේ එක එකක් නිසා වෙනකොට අපි ඒ පැත්තට ප්‍රතික්‍රියා නොකර ඉන්න පුළුවන් නෝ ගහනකොට ගහන්න නැතුව බයිනකොට බයින් නැතුව හොරකම් කරනකොට කියන්නේ නැතුව නැත්තම් හොරකම දැකලත් කරබනින්න පුළුවන් කමක් තියෙනවා පණිඩයක් යනවා ඉතින් ඒක නිසා ඒකට අවශ්‍ය කරන ඒ සම්මාදිට්ඨිය ඇති කරන්න අවශ්‍ය කරන ඒ පොටෙන්ෂල් එක එහෙම නැත්තම් පොසිබිලිටි එක හොරා ළඟක් තියෙනවා වස්තු හිමේ ළඟක් තියෙනවා එහෙම නැත්නම් සතු මරණ කෙනක් තියෙනවා මරණ කෙනා ගාවක් තියෙනවා. ඉතින් ඒක මතු කරලා දෙනවයි කියන එක ලේසි නෑ. ඒක ජීවිත පරිත්‍යාගයෙන්ම කරන්න ඕන එකක්. ඉතින් ඒ නිසා සම්මාදිට්ඨිය කියන එක සතිය වගේමයි උප්පත්තියෙම තියෙන එකක්. සෙනගත් එක්ක ඉඳ ගියාම නෑ කියලා විනාශ වෙනවා කියලා කියන්න බෑ. සෙනගත් එක්ක ඉඳලා ඒ සම්බන්ධතාවයේදී තමන්ට ඉගෙන ගන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් ඒකට එකම තනි විචල්්‍ය සාධකයක් වශයෙන් කියනවනම් කියන්න තියෙන්නේ සූදානම් වෙලා ඉන්න කියලා. මේ දැන් අනුරුද්ධ මහරහතන් වහන්සේ කියනවා මම සතිය කොච්චර වඩනවද කියනවනම් මම දකුණු පැත්ත බලන් ඉස්සෙල්ලා මම දන්නවා දකුණු පැත්ත බැලීමෙන් මට කෙලෙස් උපදින්න පුළුවන් කියලා. ඒ හැඟීමෙන් දකුණු පැත්ත බැලුවාම මට නොදැන බැලුවට වැඩිය දකුණු පැත්තෙන් එන දේ මට කෙලෙස් වෙනවා අඩුයි. මම වම් පැත්ත බලන් ඉස්සෙල්ලා මම දන්නවා මේකෙන් කෙලෙස් වෙන්න පුළුවන්. නැත්නම් මම අහවල් දේ අහන්න යනකොට මම දන්නවා මේකෙන් මට කෙලෙස් වෙන්න පුළුවන් කියලා. මම මේ ගඳ බලන්න යනකොට මට මේකෙන් කෙලෙස් උපදින්න පුළුවන් කියලා ඒ పూర్ව මේ සලස්ම නැත්තම් අප්‍රමාද ගතිය මා වර්ෂා කරනවා කියලා. ඒක අපේ ලොකු සංසි කියන්නේ සූදානම් ශරීරින් ඉන්න අපි ඊගාවට අපි මොනවද කරන්නේ කරන හැමදේම කෙලෙස් උපදිනවා. මොනවද වෙන්නේ වෙන කිසිම දෙයකින් කෙලෙස් උපදින්නේ නැහැ. ඉතින් මේ කරන දේයි වෙන දේයි අතර බලන දේයි පේන දේයි අතර අහන දේ ඇහෙන දේ අතර වෙනස අල්ලා ගන්න පුළුවන්කම තමයි ඔය සම්මාදිට්ඨිය කියන්නේ. ඊට පස්සේ සම්මාදිට්ඨිය ඇති උනායි කියලා පවු නොකර ඉන්නවයි කියලාම නෑ. යේසුස් ක්‍රිස්තුස් සාන්තේ පුළුවන් තරම් ජීවත් වෙලා තියෙන ඉතාම පහත් පෙළේ අදම මිනිස්සුත් එක්ක. එතෙන්ටමලු ඇදලා යන්නේ. ගිහලා මිනිස්සුත් ඉන්නවා. එච්චරයි කරලා තියෙන්නේ. පුළුවන් වෙලාවෙ මිනිස්සුන්ට උදව් කරලා තියෙනවා කටයුතු කරලා තියෙනවා. ඉතින් මිනිස්සුන්ට හිතා ගන්න බෑ අධිරාජ්‍යයට හිතා ගන්න බෑ මේ මිනිස්සු මෙච්චරම අධිරාජ්‍ය කෙනෙක් එක්ක වගේ ඉන්න පුළුවන්. හැමෝම ගුබ්බෑන් වල ඉන්නේ මාළුකාරයොත් එක්ක ඉන්නේ හොරකම් කරන මිනිස්සුත් එක්ක ඉන්නේ. ඉතින් මේ මිනිස්සුන්ගේ මට්ටමට යනවා. ඇවිල්ලා බෑ ආධ්‍යාත්මෙ පිසුදු කරගෙන ඉඳලා තියෙනවා. කකුල් වල එහෙම ගණ්ඩ දෙයක් නැතුළු මේ මඩ ගෑවිලා ජරා වෙලා ඉතින් යේසුස් වහන්සේගේ චරිතය දිහා බලනලා තියෙන්නේ මේරි මැග්ඩලින් විතරයි. එයා පුදුම ප්‍රේම කරලා තියෙනවා. යේසුස් වහන්සේ මෙයාට ප්‍රේම කරාද නැද්ද කියලා දන්නේ නැහැ. ප්‍රේම කරලා තියෙනවා බලලා තියෙනවා මේ මිනිස්සයා මේ කොච්චරක් මේ විශ්වාසම මිනිස්සුතර ඉන්න පුළුවන්. හැබැයි යන්නේ හැම වෙලාවෙම සාමාන්‍ය පව් කරන අය තුලට. ඉතින් කියලා තියෙනවා වෙදකම ඉඳලා වැඩක් නැහැ. වෙදා ඉන්න ඕන ලෙඩු ඉන්න තැන්වල කියලා. ඉතින් එතකොට වෙදා තුල තියෙන අර සම්මාදිට්ඨිය තමයි වෙදකම වෙන්නේ. බේත නෙවෙයි. ලෙඩාට තේරෙනවා යකෝ මනස අපේ දෙට ආවනේ.
අපේ ගෙදරට මේ අවශ්‍ය වෙලාවට බේ ටික කරානේ කියනකොට ලොකු විශ්වාසයක් එනවා. මොකද සාමාන්‍ය මිනිහෙක් එන්නේ නැහැ. දැන් මේ මම ඉදත් ඒක මතක් කරා ඔය සිංහල වෙදකම් තියෙනවා මේ කොරෝනා වලට. ඒ සිංහල වෙදකම් කරන මිනිස්සු ලෙඩ හැදිච්ච මිනිස්සුන්ට අතින් අල්ලලා නාඩි බලනවා. අවුරුදු 60 ගියත් බෙහෙත් දෙනවා. එතකොට වෛද්‍ය විද්‍යාව ඉන්න කට්ටිය ලෙඩේ කැටි වෙලා තියෙනවා කිව්වොත් ග්ලව්ස් 4ක් දාගෙන මාස් 2ක් දාගෙන අර ලෙඩ දිහා බලන්නේ බෝම්බයක් දිහා බලනවා වගේ. දකින්නකොට දොස්තරට ටෙන්ෂන්. අවුරුදු 60 ගිහලා නම් ගහලා වැඩක් නැහැ කියලා අයින් කරනවා. සිංහල විද්‍යාවේ මේක නැහැ. සිංහල විද්‍යාව ගිහම ඕනේ ලෙඩේක් කාම අත ගාලා මේ නාඩි බලලා Taman ගැතුම බේටි කරන් දීලා මං කියන්නේ සිංහල වේදා මැරෙන්නේ නැහැ කියලා. සිංහල වේදා මැරෙනවා. අන්න ඒ වගේ අර මේ වෙදකම දන්න මනුස්සයා තුල ওই වෛද්‍ය ශාස්ත්‍රයේ ඉන්න හෙල්ත් වර්කර්ස්ලාගේ තියෙන ටෙන්ෂන් එක නැහැ. ෆ්‍රස්ට්‍රේෂන් නැහැ. අරගොල්ලෝ කරන්නේ කුලියට කහින එකනේ. ඔය මේ අවුරුදු 4-5ක් වෛද්‍ය විද්‍යාව කියලා ඉගෙන ගන්නවා තමයි. කිසිත්ම නැහැ වෛද්‍ය ගතිය. ඒක හොඳට තේරෙනවා මිනිහා ගාවට යනකොට මේ වීරකොට ගිහිල්ලිවල කියලා තියෙනවා මෙයාට අවුරුදු මෙච්චර ගාන ජීවත් වෙන්නේ මෙයාට ඔපරේෂන් එකක් කරන්න තියෙනවා ලක්ෂ 80ක් විතර යනවා. ඉතින් ගෝණක් අසරම ඇඳගෙන ගිය නිසා යා කිව්වල ඕන නෑ හිතා ගන්න බෑ ලක්ෂ 80ක්. ඒ නිසා මේ බලාපොරොත්තු සුන් කරගෙන. පස්සේ විශාන්ත මහත්තයත් එක්ක ගිහිල්ලා තියෙන විශාන්තර කිව්වලු බෑන්න මෙයාට කිව්වට කිසිම දෙයක් තේරෙන්නේ නෑ මොඩයි ඒ තරමට මොඩයි. යාට ලක්ෂ 80ක් වියදම් කරන්නත් බෑ නිකන් තරමක් අතගෙන ආපු නිකන් බයියෙක්. ගණන් ගන්න hina වෙනවයි කිව්වලු. ඊට පස්සේ වීරකොට මහත්තයා ගිහිල්ලා ඇව්වලු මහත්තයා මේ කොයි ස්පිතාලද අන්තුනද පරාක්‍රම ප්‍රේරණ මහත්තයා කිය. පරාක්‍රම දිසානායක මහත්තයා. ඌව මගේ ගුරුවරයා තමයි කිව්වලු. දැන් මේ මහත්තයා මරන්නේ මොකටද කියලා අහලු. සිරෝසිස් නේ. නන් ඇල්කොහොලික් සිරෝසිස්. මේ මහත්තයාත් මරන්නේ ලක්ෂ 80ක් නැතුවද කියලා ඇහුවලු. මේ මහත්තයා වේදකම කරන්නේ නැතුව කරලාද මරන්නේ නැතුවද මරුවේ. ඊට පස්සේ කිව්වලු මේ මනසට මොනවත් කියලා වැඩක් නැහැ කියලා. ඊළඟට මට ඇවිල්ලා කියනවා කොහොමදත් මැරෙනවා. දොස්තරගේ සුදු පාට වෙලා බය වෙලා දැන් මට සල්ලිත් නැහැ මට මොනවක්වත් කිව්වට තේරෙන්නෙත් නැහැ ගණන් ගන්නත් බෑ කියලා අනෙක් කට්ටියට කියන පොඩ්ඩක් බය වෙන්න කියලා. ලෙඩා බය වෙන්නේ නැති හින්දා. ලෙඩා බය වෙන්නේ නැහැ. ලෙඩා බය වෙන්නේ නැහැ. අවසාන වෙනකන් කොච්චරක් අපිත් එක හදා බෙදාගත්තා. ආයෙ මොකුත් නැහැනේ බින්දුවටම එනකන් හදා බෙදාගත්තා. එහෙම ගැම්මක් ගන්න බෑ. ඔය මේ සිරෝසිස් වලට මොකක්ද කියන්නේ liver එක බඩ් කරත් ගන්න බෑ. එන්නේ මොකද ඒක හරි කෘත්‍රිම පැත්තකින් බලන්නේ වෛද්‍ය ශාස්ත්‍රය කියන්නේ පිස්සුම ඩබල්. පිස්සු ඩබල්. ඒක හොඳටම තේරෙනවා මේ කොරෝනා ආවට පස්සේ ඒගොල්ලෝ මේක මේ වලිග උඩ තියාන කෑ ගන්න නැටුවට කොරෝනා දැකලත් නැහැ. කොරෝනාවේ දකින්නකොට බිම් බෝම්බයක් දකින්න වගේ කෑ ගන්න. ඉතින් ඊට ඉස්සෙල්ලාම අපි කියලා තිබ්බනේ social distance තියාගෙන slowly mindfully silently කරන්න කියලා. ඉතින් මේ වගේ දේවල් වලදී පේනවා මේ සම්මාදිට්ඨිය ඇති කෙනා නැති කෙනා අතර කිසි වෙනසක් නැහැ. අර සම්මාදිට්ඨිය තියෙන කෙනා අවදියෙන් ඉන්නේ. අවදි මනසෙන් ඉන්නේ. එළඹ සිටිසියෙන් ඉන්නේ. සම්මාදිට්ඨිය නැති එක අපේ මාමයි හොඳ මාමයි දෙන්න ඒක ගන්දුරුවේ වැඩ කරුවේ. අපි මාමා ওই දා දවස ගැන මම හිතුවේ. කකුල් වනවන එදා දවස ගැන මම හිතුවේ. අද මාමා උඩින් යතේ අපේ මාමා බිමින් යතේ. දෙන්න මේක ගන්දුරුවේ වැඩ කිරේ. මේ සම්මාදිට්ඨියට ඉච්චරම ලකුණු දාන්න යන්න එපා. ඔක තියෙන එකක්. අවදියෙන් හිටපන්. ඇලර්ට් එකේ ඉන්න. එහෙම නැත්නම් මේ අප්‍රමාදීව ගත කරන. මදේට ප්‍රමාදයට ලකුණොත් මොන සම්මාදිට්ඨිය තිබ්බත් වැඩක් නැහැ. ඒ නිසා හැම කෙනා ළඟම සම්මාදිට්ඨියේ බීජය, සම්මාදිට්ඨියේ පොටෙන්ෂල් එක, පොසිබිලිටි එක එකාකාරයි. ඉතින් ඒක අර අවදි භාවයේ තමයි අපි මේ බණ කියලා, බණ අහලා, කමඨාන් සුද්ධ කරලා අපි කොච්චරක් මේ ලෝකේ ජීවත් වෙනකොට ජීවත් වෙන බව දන්නවද කියලා. ඒ නිසා ගනුදෙනුවක් වෙනකොට හැම ගනුදෙනුවක්ම බුදු කෙනෙක්, හැම ගනුදෙනුවක්ම ධර්මයක්. හැබැයි මෝඩයට ගනුදෙනු නොකර ඉන්න එක හොඳයි. මොකද කොච්චර ගනුදෙනු කරවත් උඩට හම් වෙන වැරදි පැත්ත. පරදින පැත්ත. ඒ සම්මා දිට්ඨිය වර්ධන කෙනා එහෙම ගනුදෙනු වලින් අයින් වෙන්නේ නැහැ. එයා වෙන ගනුදෙනුවෙන් අර දෘෂ්ටිය පොලිෂ් කර ගන්න හදනවා, අවස්ථාවක් කර ගන්න හදනවා. ඉතින් ඒක තමයි මට කියන්න ඕනේ. මම ටිකක් මම හිතන්නේ වෙලා ගත්ත වැඩි. කයිවාර ගව වැඩි. කතින විනාඩි 20ක් විතර. එහෙමයි. මේන් පෙනෙනවා අපට සාමාන්‍යයෙන් මේ අත්ත් සම්භූත ස්වභාවය අප්‍රකටයි. මේවා ඇතුළතින්ම හටගන්නා බව ප්‍රකට වෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරයෙන්ම බැලුවොත් මිසක්.
ඒක නිසා ඒක දැක ගැනීම ඊටාම අවශ්‍ය කාරණයක් බවත් බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා. ඒ බව සුචිලෝම සූත්‍රයේ අවසාන ගාථාවෙන් කියවෙනවා. ඒක ප්‍රතිපදාවට අදාළ වූවක් බවත් පැහැදිලි වෙනවා. යේනං පජානಂತಿ යතෝ නිදානං තේනං විනෝදෙන්ති සුනෝහි යක්ඛ තේ දුත්තරං ඕගමිමං තරಂತಿ අතින්න පුබ්බං අපුනබ්බවාය යේනං පජානಂತಿ යතෝ නිදානං කියලා කියන්නේ අර කියාපු රාග දෝෂ මෝහ අරති රති ලෝමහංස මනෝවිතක්කාදී සියල්ලම යම් තැනකින් හටගන්නවා නම් ඒ හටගන්නා තැන ඒ සියල්ලෙහි ප්‍රභවය යම් කෙනෙක් හරියාකාරව තේරුම් ගනිත්ද තේනං විනෝදෙන්ති ඔව්හු ඒ සියල්ලම දුරු කරත් සුනෝහි යක්ඛ අසව යක්ෂය තේ දුත්තරං ඕගමිමං තරಂತಿ අතින්න පුබ්බං අපුනබ්බවාය ඔව්හු පුනර්භවය නැති කිරීම පිණිස එතර වීමට දුෂ්කර වූ මෙතෙක් එතර නො වූ මේ සැඩ වතුරින් එතර වෙත් කියන එකයි ඒ ගාථාවේ අදහස. ඒ කියන්නේ අර Taman තුලින්ම හට ගන්න බව දැක ගන්න සිද්ධි වෙන්න ඕනේ. සිද්ධි නැතුව කටපාගෙන කාමරේට බුදියන් හිටියට සිද්ධි උනේ නැත්තම් මේ හට ගන්න එක වෙනම දෙයක්. චිත්තසංතානෙ පිරිසිදුයි. නමුත් හට ගන්න තැන දැන ගැනීමේ අවස්ථාවක් නැති වෙනවා. ඒ නිසා නායක ගහපුවම හරි පිසු බලේ කාපුවම හරි ඒ විෂ ඇද්දලන්න ඕනේ. විෂ නගින වෙලාවක් එනවා. ඒ නගින වෙලාවේදී වේදා බලන් ඉන්න ඕනේ. එහෙම නැතුව මේ වෙදකම ඊතන තමයි පාවිච්චි වෙන්නේ. ඒ නිසා විෂ නගින වෙලාවක් එනවා. ඒ විෂ නගින වෙලාවේදී හරියට දැනගත්තා එතෙන්දිම බොහොම පොඩි බේතයි කරන්න ඕන. විෂ නගින්නේ ඉස්සෙල්ලා කරන්නේ හරියට දන්නේ නැතුව කරන්නේ. ඒ නිසා විෂ නගින වෙලාවේ කොයි වෙලාවෙ කොතන මොනවා වේද කියන්න බෑ. ඉතින් එතෙන්දී හරියටම එතකොට බොහොම පොඩි බේතකයක නතර කරන්න පුළුවන්. ඉතින් අපිට වෙලා තියෙන අපි විෂ නගින්න නැති වෙන්න කටයුතු කරන එක තමයි සදාචාරය කරලා තියෙන්නේ. නෑ මේ වැරදි වැඩ කරන්න එපා. සදාචාරාත්මක වෙන්න ඕනේ කියලා එහෙම නෙවෙයි අපි ඔක්කොම හිතා ගන්න ඕනේ. අපි සදාචාරය ගැන උච්චර නටන්න යන්න එපා. උඹට වැරදුනොත් මට සමාව දීපන්. මට වැරදුනොත් මම සමාව දෙන්නම්. අපි සාමාන්‍ය විදිහට කටයුතු කරමු. නිසා භ්‍රමචාරී කියන්නේ ඒකයි. පැවිද්දා කියන්නේ ඒකයි. අපිට මොනවාරි වැරදුනොත් අපි කියලා කියනවා හිතාමතා කෙරුවේ නෑ. රාසනීපයක් වරද්දක් වුණා මට සමාවයක්. හැබැයි මම ඇවිල්ලා තියෙන්නේ මේ මිනිස්සු නලවන්න පිනවන්න නෙවෙයි. මගේ පරිශ්‍රණේ යන්න ඕනේ. එතකොට ඔබ වහන්සලාට කරදර වෙන්න පුළුවන්. අනේ සමා වෙන්න. ඒකට අපිට බුදුහාමුදුරුවෝ ලයිසන් දීලා තියෙනවා. මේ ලෝකයේ කියලා කියන්නේ වැරදි නොකර ජීවත් වෙන ලෝකයක්. මේ වෙන වැරද්ද වෙනවා දකින්නනම් තේනම් විනෝදේති සුනෝහි යක්ඛ. යක්ෂේ වැරද්ද වෙන බව දකින්නොන ඒක එතරම් සංනිදිනවා. දෙවෙනි පදේ තියෙන්නේ තේනම් විනෝදේන්ති සුනෝහි යක්ඛ. යක්ෂේ උඹ දැනගනින් වැරද්ද වෙන බව දැක්කනම් වැරද්ද එහෙම යට යනවා. මේ කොරෝනා හරි මොනවාරි මේ විස බීජ අවුට විවෘත කරන්න බෑට ඉන්න බෑ ඒගොල්ලන්. සබන් වලට විවෘත කරන්න බෑනේ. වෙන මොනවා මේ සබන් ඉන්න බෑ. ඇතුළට ගියාට පස්සේ තමයි ඔක්සිජන් වි අනම්මන ඔක්කොම මොන කළද මේ සබන් ටිකක් ගන්න ඉවරයි. ඒක හරියට එන වෙලාව දැනගන්න ඕනේ. ඉතින් ඒක නිසා මුළු ලෝකෙම සබන් වෙලා හරියන්නේ නැහැ. ඉතින් අද හදලා තියෙන නීති පද්ධති ඔක්කොම බුදුම බයකින් බුදුම අවස්ථා නොගෙන ඉතින් ඇත්ත තමයි ලෝකේ පැවැත්මට ඒක අවශ්‍යයි. නමුත් මේ භාවනා කරන්න යන එක නගින ඔබ බම්බු ගාගනින්. එහෙම මේ ලෝකෙට අවශ්‍ය නීති හදන්න යට කරන්න නෙවෙයි. මං එළියට ආවේ. මං ආවේ මැරෙනවා මැරිච්චාවයි. ඒක කාටවත් කරදර නොවේව. මම යනවා යනතුරුදායක තැනට. ගිහි අතයින කියන ඕක තමයි. අනතුරුදායකට යනකොට කවුරු කිව්වා ආපෝ එහෙම යන්න එපා කිව්වොත් ඇත්තටම ඌට කරුණාව තියෙනවා. නෑ කියන්න බෑනේ මයිත් මේ ප්‍රඥාව නෑ. අනේ කමන්නේ උඹටයි කියත් තියෙනවා යනවනේ යන්න නැත්තම් නිකන් එක ඌට ප්‍රඥාවක් ටිකක් තියෙනවා කරුණාවක් ටිකක් තියෙනවා ඌ තත පහකට ගණන් ගන්න ගියත් එක නැතත් එකයි. යන එක ඔය ඔක්කොම හා කියනකන් හිටියොත් එහෙම කවුද යන්නේ? එහෙන් ගාලා කඩාන ගිය කට්ටිය නෙමෙයි ඉන්නේ. ඔක්කොම ඔය සුදු වෙනගත්ත කට්ටිය එක එකක් තඹේකට අපි විශ්වාස කරන්නේ නැහැ. ඒ ගිහි සද්දාව කියලා අපි වෙනම කැටගරියක් තියෙන වෙනම කුණු බාල්දියක් තියෙනවා ඒකට. ඒකට දාන්න. මේකට ආපු කට්ටියත් එහෙම තමයි. ඒ වුණාට මේකට දැන් කොමිටඩ් නේ. ජීවිතේ ඒකට දීලා තියෙන්නේ. ඉතින් අන්න ඒ තේනං පජානාති සුනෝ තේන විනෝදෙන්ති සුනෝ යකි වැරද්ද මෙහෙම දකින්න එකම අර සදාචාරවාදියට බලන්නවත් බෑ කිලිපොළනවා ඇඟ. අරයට මේ වැරද්ද පේනවා. මේ ඇතුළෙන්මයි රාගෙම ඇතුවෙන්නේ. ඇතුළෙන්මයි මේ රාග දෝෂ මොහ මේ මොනවද සෙට් එක නම් සෙට් එක මොකක්ද තියෙන්නේ?
රාගෝච දෝසෝච ඔය දැන් තුන් සැරයක් කියුණා දැන් මේ කියවපු ටිකේ. ඒ ඔක්කොම ඇති වෙන්නේ ඇතුලෙන්. අත්ත සම්භූතා. අත සම්බුත. ඒකට කවුරු හරි සාක්ෂිකාරයෙක් ඉන්නවා. ඒ කියන්නේ සිද්ධිය වෙනකොට පාර්ට්නර් කෙනෙක් ඉන්නවා. ඒ අත්ත සම්භූත මේ ස්නේහජා අත්ත සම්භූතා ස්නේහජා අත්ත සම්බුද්ධා නිග්‍රෝධමිව කන්දජා. ඒකනේ මම කියන්නේ ඇති වෙන කෙලෙස් කන්දරාව තියෙන රාග දෝෂ මෝහ මේ මදමාන අනම්මනම් කියලා ලොමුදා ගැන්වීම අන්නේ ටික. ඒ කියන්නේ අපි මේ සංසාරේ නොදකින් කියන ටික නෑ කියවපු ටික ඉතින් දැන් මේ අද කියවනකොට දෙතුන් සැරයක් කියවුණා. ඒ ඔක්කොම ඒක ඔක්කොටම බයයි තමයි අපි මේ පුද්ගලික හමුදාවල් හදාන පිස්තෝල ළඟ තියාන දියවල් හදාගෙන මැරෙන්න හදන්නේ. නේද ඇතුලෙන් හටගන්නේ. මේ ෆුල් අරසව දාලා තිබ්බා කොහෙද මේ නේපාලේ රජපෞලේ රජුරන්ගේ පුතා තිබ්බ 15කට විතර රාජමාලිගාවේ ඔක්කොටම ඉවරයි. ඉතින් ඌ අයින් කරන්න බෑනේ ඌ අරසව ලබන එකේ. පෙරේස්ට තිබ්බේ මේ යුදෙව්වෙක්මයි. ගාන්ධිට තිබ්බේ Hindu මිනිසෙක්මයි. ඉතින් අපි හිතන්නේ ගාන්ධිට වෙඩි තියන්නේ මුස්ලිම් මිනිසෙක් කියලානේ. මුස්ලිම් මිනිස්සු අයින් කරන්න ඇති. භජන් කියන තැන හිටියා තිබ්බා. ඇතුළෙන්ම මාරයා ඉන්නේ. ඉතින් අපි මේ විත මොන සටන් කලා ඉගෙන ගත්තත් මොන දියාගල් හැදුවත් ඇතුළේ බබා. ඉතින් ඒක දැක්කනම් ඒක අඩු වෙනවා කියන එක සයිකියාට්‍රිස්ට් පිළිගන්නවා. ඒකයි මේ කවුන්සලින් කියලා කියන්නේ. ඒකයි මේ ෆ්‍රී ඇසෝසියේෂන් කියලා කියන්නේ. ඒකම ඇසුරු කරන්න වට මානසික අසහනයක් තියෙනවා. ඒකට එන්න දෙන්න. කාටවත් එක තරහක් තියෙන තරහ එන්න දෙන්න. තරහ එන්න ගබඩාව අඩු වෙනවා. ආසාවක් තියෙන එක දෙන්නකෝ. ඒ කෑවට පස්සේ ඒකේ තියෙන ආසාව අඩු වෙනවා. ගබඩාව අඩු වෙනවා. ඒක දන්න දෙයක්. ඒක සයිකියාට්‍රිස්ට්ලාත් දන්නවා. ඒක කියලා තියෙනවා මේ දකින්නවනම් වැරද්ද. Tamangeම හරි අමාරුයි දකින්නේ. මේ හරිම පැංගිරි විශ්ින වැඩක්. මේ වැරද්ද දකින්නකොටම ඒකම මේ විනයනයක් සිද්ධ වෙනවා. ඒක තමයි විද්‍යා දදාති විනයන් කියලා කියන්නේ. තමක් කෙනෙකුට විද්‍යාව පහරනවා නම් එයා විනයගරුක වෙනවා. නමුත් ඒ නිසා තමයි අධ්‍යාපන ක්‍රමයක් හැදුවේ. අද අධ්‍යාපන ශාස්ත්‍ර විතර අමනියෝ. අධ්‍යාපන ශාස්ත්‍ර විතර අවිනයගරුක කවුරක්වත් නැහැ. ඔයි කියන කතා බොරු. මොකද ඒකේ බලන්නේ නැහැ. ඒකේ ණයට කහින්නේ. අධ්‍යාපනයේ ණයට කහින්නේ. Taman ගැන බලන්නේ නැහැ. වර්තමාන මොහොත ගැන බලන්නේ නැහැ. ඉතින් මේ මනස ගැන විනයක් එන්න බෑ. එනවනම් ඒක රංගපාන විනයක්. අද තියෙන හැම විශේෂකම තියෙන ඒ විනය සල්ලි හම්බ කරන විනයක්. Taman තුල මේ නිවන් ලබන විනයක් නැහැ. එහෙම විනය තියෙනවා ජොබ් එකක් කරන්න ගන්නෑ. කරන්න බෑ. ඒ දොස්තර නෝනා කෙනෙක් ඇවිල්ලා කැනඩා වලින් ඇවිල්ලා කිව්වා ඒ තේරෙනවයි කියලා මේ මොනම රස්සාවක් කරන්න ගියත් පවක් කරන්නේ. මොකද කවුද හදපු නීති පද්ධතියට වැඩ කරන්නේ? ඒක අනිවාර්යයෙන් බුදුහාමුදුරු නෙවෙයි. අනිවාර්යයෙන් බුදුහාමුදුරු නෙවෙයි. බුදුහාමුදුරු නීති පද්ධතිය තියෙන්නේ අසල පයින් ගමල දාලා පැලපන්. මොකද මේ වැරද්ද දකින්නවනේ වැරද්ද විනෝදනයක් වෙනවා. ඒක විනෝදනා පහතබ්බා කියලා එකක් තියෙන්නේ තබ්බාසව සූත්‍රයේ මේ දේවම් කරනවා නම් අපි හිතුවොත් දැන් හොඳට නාලා කියලා ඉන්න වෙලාව ගිහිල්ලා ආයෙ ගාලා සුද්ධ කරන්න වුණොත් අපිට නැත්නම් ආයෙ මජං ගාගෙන ආයෙ මැෂින් එකක් ගලවන්න වුණොත් එimhe ගෑරේජ් එකට ගිහිල්ලා එයායි වැඩේ කරන්නේ අර ලස්සනට හොඳට සූදානම් නාලා ඉන්න වෙලාවේ වැඩක් කරන්න ගියාම නොකර ඉන්න පුළුවන් නම් නොකර ඉන්නවනේ. කරන්න බැරි නම් කරනවා නම් මජං ගා ගන්න එතෙන්ට වැඩි කරන්නේ. ආන්නේ වයි එකක් තියෙනවා. ඉතින් ඒක යෝගාවචරින්ට විශ්වාසමදි. ඒ හිතන කවුරු වෙල්ල ආශිර්වාද කරන්න ඕනේ මම පිරිසුදු වෙන්නේ. එහෙනම් මොන හරි හඳුන් කුරුපත්තු කරන්න. නැත්නම් ජප මන්ත්‍ර කියන්න ඕනේ. එහෙනම් මොන හරි කරන්න. කමන්නේ මොනවා කරුවා ප්‍රශ්නයක් නැහැ. වෙන්නේ Tamange වැරද්ද අස්පනා අපිට එන්නකොටම දකින්න ඕනේ. ටිකක් වෙලා ගිහලා දැක්කත් කමන්නේ. ඒතකොට දැන් පමා වෙලායි කියලා. මම මේ කියන්න හදන කාරණාව තමයි වැරද්ද ලේපිට දකින්න පුළුවන් නම් ඒතකොට තව කෙනෙකුත් දකින්න පැහැදිලිවම ඒකෙන් එතන විනෝදනයක් සිද්ධ වෙනවා. විනෝදනා පහතබ්බා ඒ වැරද්ද ඒ කියන්නේ මට මයි තිබුණ හොරකම තිබුණා තෑහෙන්න. ඉතින් මම ධම්මික හාමුදුරන්ට ගිහිල්ලා කිව්වා ඊට පස්සේ කිව්වා ඒක නෑ ඉතින් වළක්වන්න බෑ. ඉතින් ඔක්කොගෙම තියෙනවා ඒක කියලා. ඒතකොට හොරකම් කරනකොට බය වෙන හැටි බලන්නේ කිව්වා. අරයට හොරෙන් මෙහාට හොරෙන් වටපිට ගහගෙන මේ පොඩි බලු බෙට්ටක් වගේ එකක් හොරකම් කරන්නේ. ඒකට අර කරගෙන යන වැඩි හිතනකොට එනවා අයියෝ ඊට වැඩි කොච්චර ලේසිද මේ අපි බැච් එකේ හිටිය එකෙක් ඉතින් ඌ ගිහිල්ලා ඒ දවස්වල 7-5ක් දීලා ඇල්පෙනෙtti මේ පේපර් ක්ලිප්ස් නුයි ගත්තා. මයි ජීවිතේට ඇල්පෙනෙtti සල්ලි දීලා අරගෙන කායෙන් හරි එකක් ඉල්ලගෙන ගන්නවා වැටුනොත් අහුලා ගන්නවා
ඇල්පිනෙත්ත සල්ලි දීලා ගන්නවා කියන එක මගේ ජීවිතේ කහලකවත් තිබුණේ නැහැ. ඉතින් මෝ හිටපු චීෆ් ඉංජිනේරුගේ පුතා ඌ කඩේට ගිහිල්ලා ඇල්පිනෙත්ති ක්ලිප්ස් උයි ගත්තා. මට හිතුණා යකෝ අපි හීනකින්වත් හිතන්නේ නැනේ. ඔෆිස් එකට ගියොත් කොහේ හරි ගියොත් තිබ්බනේ අරගෙන එනවා. සාමාන්‍ය ඕනේ ඔෆිස් එකට ගිහිල්ලා බලනකොට අතුගාල දාලා තියෙනවා සෑහෙනසු. අහුලගෙන ගන්නවා මිසක ගත්තේ නැහැ. ඌ ඒක සල්ලි වලට අර ගන්නවා. ඉතින් මට හිතෙනවා බුදු අම්මේ මට පරම්පරා කීයක් යන්න වෙයිද? ඇල්පිනෙත්ත සල්ලි දීලා ගන්න. කැතයි ගන්නෑ මං. ඒ කියන්නේ මං හිතන්නේ ඒක කොහොරකම් කරලා ගන්න ඕනේ. නැත්නම් අහිඳලා ගන්න ඕනේ. ගන්නෑ. ඉතින් එහෙම මිනිස්සු ඉන්නවා සමාජයේ. ඒ admirable වටිනවා. එහෙනම් මම දිහා බලනකොට හොරකම. දැම්පි කාමදෝ කිව්වේ හොරකම හරි කාමීත්‍යාචාරය හරි සතු මෙරි මාරි කරනකොට හිතේ තියෙන ටෙන්ෂන් එක බලන්නේ කිව්වා. ඊටදී කොච්චර ලාවද මේ තනකොලයක් කාලා ජීවත් වෙන්නේ. ගහි කොලයක් කාලා ඉවරනේ. අපිට ඕන කරන්නේ ඩෝපමයින් වැඩියෙන් එන්නේ අර හොරකමේදී ඇති වෙන තිගැස්මේ. කාමීත්‍යාචාරයේදී ඩෝපමයින් එන්නේ මිත්‍යා කාමයක් වුණොත් තමයි. කාමයේ සාමාන්‍ය බත් කරනවා වගේ දෙයක්. ඒක මොනවාක්වත් ගන්න දෙයක් නැහැ. මිත්‍යා කාමයේ තියෙන පුදුම ඩෝපමයින් එන්සයිම් එකක්. පුදුම තිරියන් වීම. අනුන්ගේ වස්තු හොරකම් කරනකොට පුදුම තිරියන් වීමක් තියෙනවා. මැරෙන්න කැමති නැසත් එක් මරනකොට පුදුම තිරියන් වීම. අර ඩෝපමයින් එන්සයිම් එක එනවා ගොඩක්. ඒ ඩෝපමයින් එන්සයිම් වලට බයොලොජි දෙක නැහැ. ඉතින් අද තියෙන ලෝකේ තියෙන හැම ෆැෂන් එකක්ම හැම ආහාරයක්ම හැම ශිල්පයක්ම මේ පුළුවන් තරම් ඩෝපමයින් මේ මොනවාද නියුට්‍රෝ ට්‍රාන්ස්මිටන්ට් වමන වැඩක් තියෙන්නේ. ඒක වැඩියෙන් වැවුවොත් ඉතින් වැඩියෙන් අල්සයිමර් එනවා. ඒක වැඩියෙන් වැවුවොත් වැඩියෙන් ඩිමෙන්ෂියා එන්නේ ඉඳී තියෙනවා. මොකද මේ කුචු කවලනේ මේ සන්තෝෂ වෙන්නේ. බුදුජානනාංශ ළඟ ඒ තමන් ඩෝපමයින් එන්නේ නැතුව නෙවෙයි. බුදුජානනාංශ කියනවා අරමුණටම හිත මෙහෙම යනකොට ප්‍රීති සුඛ පහළ වෙනවා. විවේකජම් පීති සුඛ. මේ බාහිරේ තියෙන්නේ ඒක උපක්‍රමයෙන් ඇති කරගන්න නිකන් කිචි කවාගෙන කහනවා වගේ. ඒවනේ වැරද්ද වෙන හැටි දකින්න. වැරද්ද වෙන හැටි මුලැමැදාග දැක්කනම් ඒකේ විනෝදනයක් සිද්ධ වෙනවා. ඊට පස්සේ හානකොට මඩවැලක් තිබ්බොත් හරක්කේ මඩවැල පැනලා තමයි යන්නේ ඊගවසරේ. ආයේ බහින්නේ නැහැ එතෙන්. ඌ දන්න ඔතන ගියාම ගොඩ ඉන්න අමාරුයි කියලා. ඌ මඩවැල පන්නනවා. ඒ වගේම අපේ හිතට පෙන්නලා දුන්නොත් මෙන්න මේ තැන් අනතුරුදායකයි කියලා හිතෙන්න ඩිෆෙන්ස් සිස්ටම් එකක් හැදෙනවා. ඒක තමයි විනෝදන අපහතබ්බා කියලා කියන්නේ. මේ ගාථාවේ යතෝ නිදානං යන පදය අටුවාව තෝරන්නේ සමුදය සත්‍ය තණ්හාව යනුවෙන්. අත්ත සම්භූත යන පදය අටුවාවේ තෝරන්නේ අත්තනි සම්භූතා තමා තුල හටගත් යනුවෙන්. නමුත් ඒ පදය ගැන වැඩි සැලකිල්ලක් යොමු කරලා නැහැ අටුවාව. මේ ගාථාවේ ගැඹුරු අර්ථය මතු කර ගැනීමට නම් අපට මේ අත්ත සම්භූත කියන පදය ඉදිරියට ගන්නට සිද්ධ වෙනවා. ඒ පදය මේ සුචිලෝම සූත්‍රයට කලින් අප විවරණය කළ සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයේ එන ගාථාවකත් සඳහන් වුණා ලෝභෝ දෝසෝච මෝහෝච පුරිසං පාප චේතසං හිංසන්ති අත්ත සම්භූතා තචසාරංව සම්ඵලං. ලෝභයත් ද්වේෂයත් මෝහයත් ඇතුළතින්ම හටගෙන පාප සිතුවිලි ඇති පුජ්‍යලයාව වනසනවා, විනාශ කරනවා, නසනවා. ඒ පුජ්‍යලයාට හිංසා කරනවා. උපමාව දෙන්නේ කුමක්ද? තචසාරංව සම්ඵලං. උණබට වැනි පොතුහර ගසක් පීදුනහම එහි ඵලය ඒ ගසම විනාශ කරන්නාක් මෙනි. එතකොට එතනත් අත්ත සම්භූත කියන පදය සඳහන් වෙනවා. දැන් එතකොට අපි මේ අත්ත සම්භූත කියන පදයේ වැදගත්කම ගැන ගැඹුරට කල්පනා කරලා බලනකොට අපට පළමුවෙන්ම සිහි ගන්න පුළුවනි මේ දේශනා පෙළ ආරම්භයේදීම අපි මහා නිදාන සූත්‍රයේ පටිච්චසමුප්පාදය විග්‍රහ කරන තැන විඥාන නාම රූප දෙක අතර පවතින අඤ්ඤමඤ්ඤ පච්චය සම්බන්ධතාව අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාව අප තේරුම් කරන්නට උත්සාහ කළේ දියසුලියක උපමාවක් ආශ්‍රයෙන්. දියසුලියක ක්‍රියාකාරීත්වයක් ආශ්‍රයෙන්. මෙන්න මේ අත්ත සම්භූත කියන පදයේ බැලූ බැල්මට තේරුම නම් තමා තුල හටගත්. එහෙම නැත්නම් ආත්මයේ හටගත් කියන එකයි සාමාන්‍ය තේරුම. බැලූ බැල්මට අර්ථය. නමුත් ආත්මය හැටියට, තමා හැටියට, ඒකකයක් හැටියට හිතන මේ ක්‍රියාකාරී කේන්ද්‍රස්ථානය ඇත්ත වශයෙන්ම ද්වේතාවක් මත පදනම් වූවක්, ද්වේතාවක් අනුව පවතින, ද්වේ කියන්නේ දෙකක් උඩ පවතින දෙයක්. මෙන්න මේ ආත්මය පිළිබඳ හැඟීම. ඒකයි විඥාන නාම රූප අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාව කියලා ප්‍රකාශ කළේ කලිනුත්. විඥානපච්චය නාම රූපං, නාම රූපච්චය විඥානං. ඊට එහාට යන්නේ නැහැ. අර විපස්සී බෝසතාණන් වහන්සේ
යෝනිසෝ මනසිකාරයෙන් තේරුම් ගත්තේ ඒකයි. මෙතන තියෙන එක්තරා විදියක එකතැනම කරකැවිල්ලක්, සංසාරයක්. එතකොට මෙන්න මේ ද්වේතාව, අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාවක් බව වටහා නොගැනීම තමයි මුලාව, අවිද්‍යාව. ඒක වටහා ගැනීම තමයි නියමාකාරයෙන් අර කෙලෙස්වල ප්‍රභවය තේරුම් ගැනීම. මේක වටහා නොගැනීම හරියට අපි දාම් ක්‍රීඩා උපමාව නැවත මතක් කරගන්නවා නම් පිල් බෙදීම වගේ. යාළුවෝ දෙන්න හවුල් වෙලයි අර දාම් පෙතත් ඒකේ ඉත්තන් එහෙමත් සකස් කරගත්තේ. නමුත් ක්‍රීඩාව ආරම්භ කරන්න නම් දෙන්න දෙපිලක් වෙන්න ඕනේ. මේ පිල් බෙදීමෙන් පස්සේ තමයි ඇත්ත වශයෙන්ම ජය පරාජය ගෙන දෙන ඒ ක්‍රීඩාව ආරම්භ වෙලා ඒ සියලු සංස්කාර වැඩිලා ජය පරාජයේ වශයෙන් ඒ දෙදෙනාට ඒවායේ ප්‍රතිවිපාක ආනිසංස ලබා ගන්න සිද්ධ වෙන්නේ. ඔන්නේ විදිහේ ධර්මතාවක් මේක යටින් තිබෙනවා. එතකොට අත්ත් සම්භව කියන්නේ මේ අත්ත් සම්භව තත්වයට පදනම් වන මේ ද්වේතාව ඇත්ත වශයෙන්ම අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාවක් බව වටහා නොගැනීම තමයි අවිද්‍යාව. ඒකට පැතිකඩ තුනක් ඔය නිවන නිවීම දේශනාවලියෙම ගම්ම්‍ය අර්ථ තියෙනවා. මේ අත්ත් සම්භූත ගතිය දැනගන්න සිද්ධියක් වෙන්න ඕනේ. තනියතේ අපුඩි සද්දයක් ඇවින්නේ නැහනේ. දෙකක් අතර ගැටුමක් තියෙනවා. ඒ තමයි පස්ස කියලා කියන්නේ චක්කුංච පටිච්ච රූපේච ඔය දෙකක් නැත්තම් ගැටුමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා දෙකක හැටුම ඝර්ෂණය කියලා කියනවා. මේකට අපි ගැටුම කියලා කියනවා. මේක වදිනවයි කියලා කියනවා. ස්පර්ශ වෙනවයි කියලා කියනවා. ඉතින් මේ දෙකේ මේ ද්වේතාවේ පෙන්වපු බුදුරජාණන් වහන්සේට පස්සේ ඉන්දියාවේ මේක නැති කරන්න අද්වෛතය කියන එකක් හදාගත්තා. අද්වෛතය තමයි නිවන කියලා. නමුත් මේ දේශනාවල ඉවර වෙන තැන කියනවා මේ දෙකක් නැති කිරීමට ගන්න මැදක් තියෙනවා, මැදත් අතහරින්න ඕනේ කියලා. උබෝකන්තේ විදිත්වාන මජ්ජේමන්තාන ලිප්පති කියලා. දැන් එතකොට තේරවාදයේ ඉන්න කට්ටියට මේ ද්වේතාවේ තේරෙන්නේ නැහැ. ඒ නිසා අද්වෛතේ ඊටත් උඩින් ගිහිල්ලා ඉන්දියාවෙන් තේරවාදී නැතුව ගියා. ඉන්දියාවේ බුද්ධ ආගමක් නැහැ. ඉන්දියාවේ ඉන්න කට්ටියට දැන් බුද්ධ ධම්ම සංඝ සරණක් නැහැ. මොකද ඒක එනකොටම ඒගොල්ලන්ට කරප්පන් එනවා දැන්. මොකද එහෙන් ආපු අද්වෛත වේදාන්තය ද්වේතාවේ නෙවෙයි, ඒක මැද අල්ලලා. බුදුරජාණන්සේ මේ දෙක කොච්චර ඉගන්නුවත් මැද අල්ලන්නේ නැති වෙන්න නේ උගන්වන්නේ. ඒකට මොන මගුල බදාගන්නේ මේ බෞද්ධයා. මේ බෞද්ධයා ඉන්නේ හරි මේ බෞද්ධයනේ මූට නෙමෙයි මං කියන්නේ බෞද්ධයා. හරිද? ඉන්නේ මේ දෙක අතරින් පස්සේ මොකද අල්ලන්නේ? ඒක එකක්. දෙක ඒ අද්වෛතය ගැන කතා කරනකොට අපි මොළයේ ඇතුළෙම වම් මොළයේ දකුණු මොළයේ දෙක තියෙනවා. මේක ස්නායු විද්‍යාඥයෝ තේරුම් අරගත්තා. මෙතන දෙපැත්තක අර්ථකථන තියෙනවා. වම් මොළයේ ඊටාම දෙනදී කඩලා පුංචි දේවල් වලට දාලා පික්සල්ස් වලින් තමයි කතාව ගෙනියන්නේ. දකුණු මොළයේ සමස්තය වශයෙන් අර ගන්නවා. දකුණු මොළයේ වම් මොළයේ අතර කිසිම සම්බන්ධයක් නැහැ. ඒ දෙක අතර තියෙනවා කෝපස් කොලෝසම් කියලා බරපතල හයිවේස් දෙකක් මේ හරස් වෙලා තියෙන. දෙක මැදි මේ හුරස් වෙලා තියෙන. ඒ නිසා දකුණු මොළයේ මේ ඔක්කොම පද්ධතිය තියා බලලා කොරෝනා කෙනෙක් ගණන් ගන්න දෙයක් නැහැ. මගේ ලෙඩේ ගණන් ගන්න දෙයක් ලෝකේ ලොකුයිනේ කියලා ගත්තාම මම පුංචි වෙලා යනවා. ඒකට ඕක ගණන් ගන්න දෙයක්. වම් මොළේ කියන්නේ එහෙම නෑ. කොරෝනා කියන්නේ හෙම්බිරිසාට වැඩි වෙනස් එකක්. නියුමෝනියාට වැඩි වෙනස් එකක් කියලා අර කරන තෝරලා ඒක තුල පුදුම බයක් ඇති කරනවා. දකුණු මොළේ ගණන් ගන්න නැහැ. ඉතින් ඔය දෙන්න එකට ජීවත් වෙන්නේ. ඕක විස්තර කරගන්න බැරුව ස්නායු ශල්‍ය විද්‍යාව, වෛද්‍ය විද්‍යාව අවුරුදු 100 ගානක් ඔය රහස හංගගෙන හිටියා. මේක එළියට ආවා. හැබැයි ඒකත් තාම දැන් වෙනකොට ස්නායු විද්‍යාව වලට බොහොම පැරණි නීතියක්. දකුණු මොළේ වම් මොළේ අතර තියෙන මේ සම්බන්ධතාවය. දෙන්න මේ එකට ඉන්නේ. පික්සල්ස් වශයෙන් අංශු වශයෙන් විදත් මේ විභජ්‍යවාදීන් බලන කෙනාට සමස්ත පේන්නේ නැතුව යනවා. සමස්ත වශයෙන් බලනකොට මේ කපල කොටලා බලන එක වැදගත් නැහැ. කපල කොටලා බලන එක විද්‍යාව කියන්නේ. සමස්ත බලන එකට ආගම කියන්නේ. ඔය දෙකම තියෙන එකම දේ බුද්ධ ආගම විතරයි. අනිත් විද්‍යාව විතරක් කරනවා ආගම නැති කරලා. ආගම තියෙන කට්ටිය විද්‍යාවට යන්නේ නැහැ. ඒ නිසා ආගමට ලොකු අභියෝගයක් විද්‍යාව කියන එක. බුද්ධ ආගමට එහෙම ගන්න නැහැ. මොකද බුදුහාමුදුරුවෝ විද්‍යාව ඇති කිරුවේ. ඒ නිසා මේ ওই ද්වේතාවේදී තියෙන අංශු මාත්‍ර ගතිය සහ සමස්තය බලන ගතිය අතර මාරුව වෙච්ච ගමන් යකෝ මට මාම අමුත් එක්ක වෙනවා. මම මේ එකක් අල්ලගෙන මැරෙන්න ගහගෙන ඉන්නකොට සමස්තයත් එක්ක බලන්න ගණන් ගන්න දෙයක් නැහැ ඕකේ. හැබැයි මේ විලායේ සමස්තය බලන්න යන එක මහා ප්‍රශ්නෙම් පැන යනවා. සමස්තය බලන එකට අංශු මාත්‍ර ගණන් කියන්නේ අනේ පිස්සු කියනවා බං මොනව කතා කරනවද මේ ලෝකේ අවුරුදු 100ක් කරන්න ඕනම දෙයක් අමතක වෙනවා. නුඹ මේ මොකද්ද මේ අල්ලගෙන ඉන්නේ?
ඕකත් උණු විජ්ජද්ද කියලා. ඒක පැත්තක්. අනිත් එක තමයි විඥානේ හැම වෙලාවෙම කරන්නේ මම සහ මම නොවේ කියලා බෙදයක් හදාගන්න. මගේ පැත්තේ තියෙන කොයි දේ සාධාරණයි. ඒකේම තමයි. ඒකට ආය නඩු නැහැ. හැබැයි අරුවට නම් කේල් ගහක් මයිල් ගහක් කෙල්ලෙන්න දෙන්න බෑ කෙස් ගහක් කෙල්ලෙන්න දෙන ඔකට වහාම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. වහා කී අම්මගේ නීතිය තියෙන්නේ. ඉතින් මගේ පැත්තට එකක් ඊට පස්සේ මගේ පැත්ත ඕ කියන තව හිංචයියක් කියන ඌ ත්‍රිශීල වරසාව දෙනවා මම. කල්ලක් දෙනවා බොල්ලක් දෙනවා ඉල්ලල් දෙනවා ඔක්කොම දෙනවා. මොකද ඌ අර මගේ පැත්ත ඌ දන්න මගුලක් නැහැ මේකගේ සීමාව කොහෙද තියෙන්නේ කියලා. ඉතින් ඥානන්දහමට මේ කියනවා මේ සීමාවක් නැති එකටයි මේ සීමාවක් දාගෙන තියෙන්නේ. මම සහ මම නෙවෙයි me and not me අතර සම්බන්ධතාවය තමයි භාවනා කරනකොට ඔය පික්සල් වලින් පටන් අරගන්න. ඊටාම පුංචි කොටසින් පටන් අරගෙන ඇතුළට යනකොට තියෙනවා. එහෙම මේ මමය කියලා gediyak වශයෙන් බැලීම හෝ අංශු වශයෙන් බැලීම මොහොතෙන් මොහොතට වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා මම ඊයේ කියපු සීමාවට බල සාපේක්ෂව බැලුවොත් දැන් පචයක් කියන්නේ. නොගැලපෙන දෙයක් කියන්නේ. නිසා හැම වෙලාවෙම බැලුවොත් මම කරන හැම දෙයක්ම මම සාධාරණීකරණය කරනවා අනුන්ගේ කට්ටිය යුක්තිය පස්සේ දාන්න ඕනේ. මම ඒකට giddy පිටින් සමාව දෙනවා. ඒකල කියන ඔක්කොමලත් ওই විදිහට සලකන්න ඕනේ. මම කරන ඔය කියන්නේ ධම්මජීව කරන වැරදි වලට ඕගොල්ලෝ සමාව දෙන්න ඕනේ. එහෙනම් මම ඕගොල්ලන්ට ඔක්කොම අරසාව දෙනවා. හැබැයි ඕගොල්ලෝ වැරදි කරුවොත් මම නම් කැත්ත ගන්නවා. මේ දෙක අතර වෙනස දිහා බලනකොට මේ පෘථජ්ජය විතර අමනේ අසාධාරණ මිනිස්සු හැබැයි ඒක විතරම උට ඩෝපමයින් එන වැඩි. උට එතනින් තමයි thrills and frills තියෙන්නේ. ඉතින් ඒක දිහා බලන්න ගත්තොත් එහෙම අපි ඉන්ටරැක්ෂන් එකක් කරන හැම වෙලාවෙම කතාවෙන් හෝ හීතකින් හෝ මේ ක්‍රියාවකේ හැම වෙලාවෙම මේක සජීවී මේ බුදුහාමුදුරුවෝ පිරිනුවම් පෑවා බුද්ධ ශාසනය නැති වෙච්ච කතාවක් නෑ. බලන්න ඕන මාසෙට තියෙන හැම වෙලාවෙම තොරතුරු තියෙන නිසා ද්වේතාවයේ අද්වෛතයෙන් යටපත් කරන්න හැදුවා. අද බෞද්ධයාට හුස්ම ගන්න බැරි වෙලා තියෙනවා. ඉන්දියාවේ බෞද්ධයාට. දෙක අපේ මොළේ ඇතුළේම ඕනම දෙයක් දිහා බලන්න පුළුවන් දෘෂ්ටි කෝණ දෙකක් තියෙනවා. එකට අනිත් එක සම්පූර්ණ හුරස්. ආයේ පොඩි හුරසක් නෙවෙයි තියෙන්නේ. 100%ක්ම හුරස්. ඉතින් මගේ පැත්තට එක්කෙනෙක් මගේ මොළේ දකුණු පැත්තට මෙයා සපෝට් කරනවා වම් පැත්තට මෙයා සපෝට් කරනවා. ওই දෙන්න අතර මට තනිකර වෙනසක් තියෙනවා. මගේ ඇතුළේ ওই දෙන්න හිටියට ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ මේ මම සහ මම නොවේ කියන සීමාවේදී උන පිස්සෙක්ගේ බලන්න බයිපෝලා ගියාම මොකද වෙන්නේ කියලා. පිස්සෙක්ගේ බලන්න චිත්සොෆීනියා ගියාම මොකද වෙන්නේ කියලා. පිස්සෙක්ගේ බලන්න ડિප්‍රෙෂන් ගියාම මොකද වෙන්නේ කියලා. ඌට මේ දෙක ගැටලා ගන්න බෑ. හිතන දේද ඇත්ත, තියෙන දේද ඇත්ත. අල්ලා ගන්න බෑ. ඒ නිසා ඌ උගේම වස්තු විනාශ කර ගන්නවා. ඒ ටෙස්ට් කරන්නේ කෙලව ගන්නවා. ප්‍රීවන්තයර පීහින් අයිනෝ. එහෙනම් වහබනෝ. අරක්කු බොනෝ. ඉතින් ඒ අර මල පැන්නට පස්සේ ඉච්චරයි. ඒ නිසා වැටකොටු බැමි නැති සීමාවල් නැති අපේ ලොවක් ඒ ලෝකේ නැහිනා වෙන්න ඉන්නේ යාළුවේ කියලා මොකද්ද හින්දුවක් තියෙනවා මේ මඩොල් දුවේකේ. ඉතින් ඒ පුංචි කාලේ විතරයි. පුංචි කාලේ කතෝ මේ මුස්ලිම් මිනිස්සුගේ බාන ගෑනලම වෙනවා අතර වෙනසක් නැහැනේ. අම්මට උඩ පොඩ්ඩක් කෙල්ල ලොකු වෙච්ච ගම මොට්ටක් කිලි දාලා කෙල්ල එක හැම බලන්න ඕනේ ලෝකෙ දිහා. කෙල්ල කොල්ලෝ ඉන්නේ 7 දෙනෙක් ගන්න බලාගෙන. ඉන්සපි වැඩි විපත්තිමත් එක්කම සෑහෙන කෙල්ල බලන්න පිස්සු හැදෙනවා. සිංහල කෙල්ලන් නම් එහෙම වෙන්නේ නැහැ මොකද නටනවනේ ඕන තරම්. ඉතින් මෙන්න මේ මම සහ මම නෙවෙයි අතර සීමාව ලොකු වෙන්නේ ඉස්සලා කොහොමද ලොකු වුණාට පස්සේ කොහොමද? ඉඳගෙන ඉන්නකොට කොහොමද? සක්මන් කරනකොට කොහොමද? ගහ බැන ගන්නකොට කොහොමද? මට කවුරු හරි වඳිනකොට කොහොමද? පුදනකොට කොහොමද කියලා බලන්න බුදු අම්මේ බෝධිලිමකට වැඩිය මේ වර්ණ පාට වෙනස් වෙනවා. ඒකල අපි කියන්න හදනව නෑ. ඒම කොයිද? මයි ළඟ නියම චරිතයක් තියෙනවා. මයි ළඟ නියම පෞරුෂත්වයක් තියෙනවා. මයි ළඟ නියම රුචි අරුචිකම් පද්ධතියක් තියෙනවා කියලා පච්ච පිස්සු ඒ ඔක්කොම ලේසියටත් පහසුවටත් දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා. නැත්නම් හදලා කියනවා. ඔන්න ඔච්චර අධිරාජ්‍යවාදී කියන අපි මෙතන සමාප්ත කරනවා මේ මොකද අපේ සාකච්ඡාව. එහෙමයි. ස්වාමීන් වහන්සේ මේ අර ඕමානේ දරුවගේ අම්ම නැති වෙච්ච ගැන පොඩ්ඩක් අද මේ ඒක නිසා මේ ඒකේ ওই විස්තර තියෙනවද? විස්තරයක් 17 වෙනිදා හැබැයි ඒකේ දවස ඊමේල් එකක් සානසේ මට එවලා තිබුණා. නෑ ඒ මේ කවුද මේ නෙත්මිනි සංජනා නෙත්මිනි අරකී මහේසිකයි. මේ ඒගොල්ලන්ට ඇහෙනවත් දන්නේ නැහැ කනේ ලයින් එක කනෙක් වෙන්න පුළුවන්ද? අපේ කන්ට්‍රෝල් රූම් එක. නෙත්මිනි සංජානා එහෙම නැත්නම් මේ මහේසිකා.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අක්කද නංගිද? අක්කා හදාගෙන ස්වාමීන් වහන්සේ. නංගිට අපඩ කොහොමද කියන්නේ කියමු. නංගිත් ඉන්නවා ස්වාමීන් වහන්සේ. ඔය සින්දුවක් කියපන්කෝ මහේසිකා. එයි ගානෝ. කියන්නේ දැන් සින්දු නෑ ස්වාමීන් වහන්සේ. අද ඉතින් අම්මා මැරිච්ච දවසේ ඉඳන් හොඳ නෑනේ සින්දු කියන්නේ නේ. ඒකටද හික් ගන්න. ඔබ ඇත්තටම සින්දු දන්නේ නැතුව නැත්තම් කන පැයෙන්න ගහනවා මයි ළඟ හැදිච්ච කියලා අරුවන්න කොහොමද සින්දු නැති වෙන්නේ. මම කොයි වෙලාවෙත් සින්දු වලින් මයි පොඩි උන් නලවන්නේ. ඇත්තටම කනගාටු වෙදී ඉන්නේ. දැන් මයිත් පුංචයි නැතුණා බං මාත් මේ අඬන හැටි දන්නේ මතක නැති වෙලා මේ ඔක්කොමලා මට hina වෙනවා මේ මල ගෙදරකට මුහුණ හදා ගන්න බැරි. උඹලටත් බෑ නේ. එහෙනම් ඇහෙන්නේ. එහෙනම් ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් කියන්න. අන්න හරි අක්කද නංගිද කියන්නේ. දෙන්නම කියන්න. අන්න හරි ඒක හරි ෂෝක්. හරි සින්දුවක් කියපන්. අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ට පුතුන් රජුන් කරන්ට අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්ට පුතුන් රජුන් කරන්න බාලොලි ලොලි ඉච්චරයි සවුන්නාන්ස දැන් උඹලත් අම්මලා වෙනවද? තොපිටත් මොකද කිව්වේ ඇහුන්නේ තාම දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. නෑ තොපිට ඕනේද කියලා මං අහන්නේ. මිනිහෙක් ඕනේද? නෑ ස්වාමීන් වහන්සේ. ආප්පා උඹලා ඔහොම තමයි පටන් අරගන්න දෙන්නේ අහලපාලේ කිව්වොත් ඉන්න දෙන එකක් නෑ. පර 70. මේ කොහොම හරි ඉතින් ළමයි හම්බුනාට පස්සේ ඒක ජොලි බන් දැන් අපේ අම්මට කොච්චර ජොලි තියෙන්නේ නැද්ද මම කරපු කඩප්පුලි. මටමයි ආදරේ. අපි ගෙදර ඉන්න ඔක්කොමලා නිකන් පිළිවෙලකට ඒ වුණාට අම්මා දන්නව කොච්චර කලිසම් හේදුවත් ඉවර නැහැ. කොච්චර මේ හේදුවත් ඉවර නැහැ. කොච්චර බැනියන් හේදුවත් ඉවර නැහැ. ඒකමයි හදන්නේ. ඒකලක් මිනිස්සුන්ව බයින්නෙත් මං එකමයි. ඒ වුණාට මට අම්මා නැතුව නිින්දයක් නැහැ. එදින් පුතුන් හදන්නා අම්මලා දුක් ගන්නේ පුතුන් හදන්නා. ඕ තොපි හදන්න අම්මලා අපේ අම්මා කියන්නේ මේ වඳ කෙහෙල් ගස් කියලා කියන්නේ කෙල්ලන්ට. ඒක හූස් ගාලා හැදෙනවනේ. මේ බූස් ගාලා හැදෙන්නේ නැත්නම් බංග කොළඹ කියනේව දන්නවද ඔබ? බංග කොළඹ කියන්නේ මේ පොඩි බංග නෑ දොම්නාත්. ඒව වගේ කියන්නේ ඔය කවුරු රාපේකට පයින් ගහලා උන්න වාඩියන් කියලා කියනවා. අර පුටුවක් දෙනවා කියන එක නෙවෙයි බංග කොළඹක් දෙනවා කියලා කියන්නේ ඒ කෙල්ලන්ට සලකන්නේ එහෙම තමයි. ඒ නිසා මාත් ඔබට සලකන්නේ ඒ විදිහට තමයි. ඉතින් ඒ වුණාට අම්මා නැති වෙච්ච දවස නිසා මං කියනවා පහලිකුටි හාමුදුරන්ට පහලිකුටි හාමුදුර ඉන්න පොඩ තරහා ගිහිල්ලා ඉන්නේ මොකද අර වෙලා ගියයි කියලා. මේ නෙත්මිනි සංජානා සහ මහේෂිකා මුල් කැලේ මොකද නම? සිහිනි මහේෂිකා අපේ හාමුදුරනේ. ඈ? සිහිනි මහේෂිකා. සිරිනි. සිහිනි. නෑ මට හොඳට මතක තිබුණා. මහේකයි නම මොකද? නෙත්මිනි සංජනා. යකෝ මහේකාගේ තොපේ මහේකාගේ. ඉන්නනේ මහේකෙක්. ඉන්න සුසන්ත පුෂ්ප කුමාර. මොකක්ද යකෝ නම? සුසන්ත. මෙහි ආවා ඔක්කොමලා ආවා. අම්මා නැතිච්ච ගමන් මෙහි ආවා. ඉතින් ඒ නිසා සුසන්තගේ භාර්යාව වුණත් වූත් නෙත්මිනි සංජානා සහ මහේෂිකාගේ අම්මා වූත් අම්මගේ නම මොකද්ද කෙල්ල? කටුනාද? ස්වාමීන් වහන්සේ කමිලා කේශානි ප්‍රියංගිකා. නැතිලා අවුරුදු 2යි. ඒ වෙනුවෙන් අපි අද කරපු සාකච්ඡාවේ සහ ධර්ම සාකච්ඡාවල පින ඒ ඕමානී දඬ ජීවත් වෙන ඒ අම්මටත් ඒවා කියලා අපි පින් අනුමෝදන් කරමු. පහලිකුටිය. පූජනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන කොට වැඩ සිටින පූජනීය මහා සංඝරත්නයන් අවසරයි පින්වතුනි. අද දින සිදු කරන්නට යෙදුණු ධර්ම සාකච්ඡා දැන් නිමා වුණා. සම්බන්ධ වුණේ පූජනීය මහා සංඝරත්නයත් එක්ක යෝගාවචර පිරිස දෙස් විදෙස් පිරිසත් සම්බන්ධ වුණා. ඒ සම්බන්ධ වුණු ධර්ම සභාවක මේ වෙලාවේ පූජනීය චන්ද්‍රරතන ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන්නට යෙදුණු ධර්ම කරුණු
ඇසූ පිරූ කරුණු විසිතුරු ලෙස විස්තර කරමින් පින් සිද්ධ කරගත් පූජනීය නායක ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ ඒ විදේශ රටක ඉඳගෙන සම්බන්ධ වුණු එනෙත්මිනි කියන දියණියගේ සායි සහෝදරියගේ දෙදෙනාගේ මෑණියන් වසර දෙකකට ප්‍රථම මිය පරලෝ යන්නට යෙදුණා. මේ වෙලාවේ සිහි ගන්නට අපි හැමදෙනාම සිහිපත් කරගන්නවා. ඒ වගේම ඒ කාලේ ඉඳලා මේ දුව දරුවනුත් ඒ වගේ මෑණියනුත් භාවනා කරා කියලා අපිට දැනගන්න ලැබුණා. ඉතින් ලොකු දෙයක් වාසනාවන්ත දෙයක් ධර්මකාමී ජීවිතයක් ගත කරන්නට සිද්ධ වීම සම්බන්ධව සතුටු වෙන්නට ඕන. ඒ දුව දරුවන් කෙසේ හෝ යම් තාත්තගේ අඩුපාඩුව හිටියත් අම්මගේ අඩුපාඩුව තිබුණත් තාත්තගේ අඩුපාඩුව නැතුව ඒ කටයුතු සිද්ධ කරමින් මේ දරුවන්ට ඒ අධ්‍යාපන කටයුතු මෙන්ම මේ ධර්ම කටයුතු සිද්ධ කර ගන්නට පූජනීය නායක ස්වාමීන් වහන්සේගේ මෙහෙය නිසා ඒ ජීවිතවල ලොකු වෙනසක් අපිට දකින්න ලැබෙනවා භාවනා කටයුතු වලදීම. ඒ ආදී වශයෙන් ඒ ගුණ වඩන්නට පූජනීය නායක ස්වාමීන් වහන්සේගේ මඟ පෙන්වීම ලැබුණේ. ඒ වගේම අද දවසෙත් මේ මෑණියන් සිහිපත් කරගනිමු. සිහිපත් කරගෙන මේ තාක් සිද්ධ කරගන්නට යෙදුණු අපි කාලයක් තිස්සේ සිද්ධ කරගන්න යෙදුණොත් මේ ධර්ම සාකච්ඡා තුළ සිද්ධ කරගන්න යෙදුණොත් පින් මේ මෑණියන්ට අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වෙලා මේ පින් අනුමෝදලා මතුමැත්තේ මෙවැනි අකාල මරණ සිද්ධ නොකරගෙන ඉතා ඉක්මනින් නිවන් දකින්න ශක්තිය බලය ධෛර්යය ලැබේවා කියලා විශේෂයෙන් මේ මෑණියන්ට අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම අද දවසේ සිද්ධ කරගන්න යෙදුණු පුණ්‍ය ශක්තියින් පූජනීය නායක ස්වාමීන් වහන්සේටත් අපි සවන් දෙමින් සම්බන්ධ වෙමින් අත්පත් කරගත්තා වූ පින් අප සැමටත් ලෝකයේ සැමටත් මේ පින් දැකලා සතුට වෙලා සාදු කියලා අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වී වහවහ නිවනින් සැනසේවා කියලා ප්‍රාර්ථනා තබාගෙන ගාථා සජ්ජායනා කළා. අපි ඥාතියින්ට පින් පැමිණීමේ ගාථාවෙන් පටන් ගමු. අපි එහෙනම් දැන් මේ මෑණියන් සිහිපත් කරගෙන ඥාතියින්ට පින් අනුමෝදන් කිරීමේ ගාථාවෙන් මේ පින් අනුමෝදන් කිරීම පටන් ගමු. ඉදං ඕ ඥාතිනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ